ගන්න මෙහෙම පිටුම්කෝ මේ මාසේ ඩිමාන්ඩ් එක 600යි. ජූනි මාසේ ඩිමාන්ඩ් එක 750යි. ජූලි මාසේ ඩිමාන්ඩ් එක 680යි. ඊට පස්සේ ජූලි අගෝස්තු මාසේ ඩිමාන්ඩ් එක 900යි කියලා. ඊට පස්සේ සැප්තැම්බර් මම කියන්නම්කෝ 820යි. එතන ඔක්තෝබර් දන්නේ නැහැ. හරි. ඔක්තෝබර් දන්නේ නැත්නම් මෙතනදී moving average කියන්නේ දැන් මට කිව්වොත් එහෙම find the demand of October with the fourth moving average කියලා අපි හොයන්න බලාපොරොත්තු වෙන මාසේ ඉඳන් හතරක් අපි උඩට බලනවා moving average එක කරලා. හරි. ඒතර මම මෙතන කිව්වොත් එහෙම find the moving average fourth moving average for October කියලා. මම ගන්න ඕන මේ හතරක් උඩට. එතකොට මම කෙලින්ම ගන්නෙ 750යි 680යි 900යි 820 එකතු කරලා ඒ සමස්තක බෙදනවා 4ෙන්. මට ඒකේ උත්තරේ හම්බ වෙනවා. හරි. ඒකේ උත්තරේ බැලුවොත් එහෙම 750යි 680යි 900යි 820යි. එකතු කරලා 4ෙන් බෙදුවොත් අපිට එනවා 787.5. හරි. මොකද අපිට උත්තරේ. එතකොට මේ තියෙන්නේ moving average කියන එක. ඒක තේරෙනවනේ. ඒක අවුලක් නෑ නේද? Can someone please talk? බෑ මචං බෑ. නෑ සිතාල මම අහන්න කට්ටිය උනනේ අවුලක් නෑ නේද? ආර්ථික මොකද්ද? අනේ ආටි ඔබ කියන්නේ පැහැදිලි නෑ මචං. මොකද්ද? ආයේ ඇන්ඩ් එකට පොඩේට. හරි. දැන් පේනවනේ? ඔය පටන් ගන්න ඒ පනේ ඉන්නේ උඩ තියෙන හයිටි එකතු කළේ නෑනේ. නෑ ඔව් මේකේ මම ඔබට කිව්වේ දැන් අර 4th කියපුවාම අපි දැන් අපිට හොයන්න කියන්නේ ඔක්තෝබර් මාසෙන්නේ. ඔක්තෝබර් මාසේ අපි ඩිමාන්ඩ් එක දන්නේ නැහැ. හරි? අපි ඩිමාන්ඩ් එක දන්නේ නැහැ. එතකොට 4th කියපුවාම මචං අපි ගන්නෙ ඒ නොදන්න මාසෙ ඉඳන් 4ක් උඩට 1 2 3යි 4යි. හරි? දැන් බැරි වෙලාවක් හරි මේකේ මට කිව්වනම් 4th නැතුව අපි කියමු මෙතනට දාලා හරි. third කියලා එතකොට මචං ගන්න වෙන්නේ මොනවද? තේරෙනවද මට? හරි. 680යි ඕක බෙදනවා කෙලින්ම තුනයි. හරි? ඒක බන් third fourth කියලා ඒක එයාලා දෙනවද? ඒක දෙනවා මම. ඒක අනිවාර්යෙන් ප්‍රශ්න දෙනවා third fourth fifth කියලා ප්‍රශ්න දෙනවා ඒගොල්ලෝ. හරි? හරි. එතකොට ඒක හරි. ඒක එච්චර කේස් එකක් නෙමෙයි. දැන් ඊට පස්සේ තියෙන එක තමයි එදා පොඩි ප්‍රශ්නයක් වුනේ. දැන් එදා මැඩම් මෙන්න මේ ස්ලයිඩ් එකේ මෙන්න මේක බැලුවොත් ඔයගලන්ට තේරෙනවා weighted average එකක් තියෙනවා කියලා. දැන් weighted average කියන එකේ සමීකරණ බැලුවොත් ඔයගලන්ට පේනවා මේ moving average. weighted average එකේ සමීකරණ දීලා නැහැ. හැබැයි weighted average එකේ වෙන්නේ අර මේ පැත්තේ තියෙන අගයන් වලට අපි මොකක් හරි weight එකක් දීලා වැඩි කරනවා. හරි. එතකොට දැන් මෙහෙම ගමුකෝ අපි මේකේ තියෙන උදාහරණයම ගත්තොත් දැන් මෙතන 585යි 610 නෑ අපි වෙන උදාහරණයක් ගමු ලේසියෙන් weighted average කියපුවාම මම කියන්නම්කෝ හරි මේ මාසේ ඩිමාන්ඩ් එක 650යි ජූනි මාසේ ඩිමාන්ඩ් එක 710යි ජූලි මාසේ ඩිමාන්ඩ් එක 720යි අගෝස්තු ඩිමාන්ඩ් එක 690යි. සෙප්ටැම්බර් ඩිමාන්ඩ් එක
632යි ඔක්ටෝබර් මම දන්නේ නැහැ. හරි. දැන් මම ඔක්ටෝබර් ඩිමාන්ඩ් එක හොයන්න ඕන. හොයන්න ඕන නම් ප්‍රශ්න දෙනවා. fourth මෙන්න මේ විදිහට පොඩ්ඩක් හරියට ප්‍රශ්න කියන්න. ඉතින් compute the weighted 3 month moving average. ඒතර මෙතන දෙන්න පුළුවන් compute the 4 month moving average කියලා. හරි. මෙතන දෙන්න පුළුවන් 4 month moving average කියලා අපිට දෙන්න පුළුවන් weight set එකක්. හරි. weights කියන්නේ මේ අපි මේ දින මේ ඉලක්කම් ටික වැඩි කරන්න දෙන අගයන් කිහිපයක්. හරි. ඒත් අපි හිතමුකෝ අපිට දුන්නා කියලා 0.33යි. දෙක 3යි 0.35යි 0.32යි 4යි කියලා. එතකොට මේක අපි කරේ මොකද්ද? දැන් අපි හිතමුකෝ මේ දීලා තියෙන පිළිවෙලට කියලා පල්ලෙහෙන මම නිකන් ගන්න හරි. එතකොට 632 වරක් 0.33 ධන 690 වරක් 0.35 ධන 720 වරක් 0.32 ධන 710 වරක් 0.41 හරි. කොහොම නේද හැදුවේ? දැන් මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරි. මැඩම්ගෙන් මම මේ ප්‍රශ්න අහපුවම මැඩම් කිව්වා දැන් සාමාන්‍යයෙන් අපිට කල්පනා වෙනවානේ මේකේ අපි මේ weights ගානෙන් බෙදන්න ඕනේ කියලා. හරි. මෙන්න මේ එක weights වල එකතුවෙන් අපි මේක බෙදන්න ඕනේ. ඒ කියන්නේ මේ පල්ලෙහ 0.33 ධන 0.35 ධන 0.32 ධන 0.41 කියන මේ weights වල එකතුවෙන් අපි සාමාන්‍යයෙන් බෙදන්න ඕනේ. කියන්නේ මේ සමස්ත ගුණිතයම අරගෙන ඒක බෙදන්න ඕන මේ පල්ලෙහ තියෙන weights වලින්. ඒ බෙදුවොත් තමයි අපිට ෆයිනල් උත්තරේ හම්බෙන්නේ. දැන් මේක මැඩම්ගෙන් අහපුවා මැඩම් කිව්වේ නෑ බෙදන්න ඕනේ නැහැ. මොකද මේ weights වල එකතුව හැම වෙලාවෙම එකක් වෙන හින්දා කියලා. දැන් මෙතන එකතුව ඔක්කොම එකක් නම් බෙදුවගේ වෙනසක් වෙන්නේ නැහැ නේ. එකෙන් බෙදුවම ඒ උත්තරේම නෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. හරි. ඒතර මැඩම් කිව්වේ එහෙමයි. මෙතන එකතුව එකක් වෙන නිසා මේ බෙදන්න ඕනේ නැහැ කියලා ඒ අර weights ගන්න එකතු වෙන්නේ. හැබැයි එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ එහෙම තියරියක් නීතියක් නැහැ. දැන් මෙන්න මේ වෙබ්සයිට් එකේ ඔක බලා ගන්න පුළුවන් මම ලින්ක් එක දාන්න. මේ ලින්ක් එකේ තියෙනවා weighted mean formula නැත්නම් weighted average formula. ඒ formula එකේ හැටියට ඕගලන්ට බැලුවොත් මෙන්න මේක තියෙනවා. මේ in the sample grade problem all of the grades add up to 1. හරි. ඒ සමහර වෙලාවට මේ weights ඔක්කොම එකතු එකක් වෙන්න පුළුවන්. හරි. සමහර වෙලාවට එකතුව එකට වඩා වැඩි වෙන්නත් පුළුවන්. මේ තියෙන්නේ. However, let's say your weights means adds up to 1.2 instead of 1. ඒ නිසා you have to divide it by 1.2. හරි. ඒ නිසා මේ කවදාවත් මේ වගේ weights ගන්නකදී weights වල එකතුව එකක් වෙන්න ඕන කියලා statistical නීතියක් නැහැ. හරි? statistical නීතියක් නැහැ. මැඩම් කිව්වා එහෙම නිකන් මේ එකතුව එකක් වෙන්න ඕන කියලා. හරි ඒ නිසා සමහර වෙලාවට පේපර් එකේ ගාන එකතුව එකක් වෙයි. හරි? හැබැයි හැම වෙලාවෙම එකක් වෙන්න ඕන කියලා නීතියක් නැහැ. හරි? ඒක අපිට නිකන් ඕන නම් කල්පනා කරලා මේ තීරණය කරන්නත් පුළුවන් මෙන්න මෙහෙම. එහෙම හිතන්නකෝ. දැන් අපි මොකක් හරි data set එකක් තියෙනවා කියන්නකෝ මෙන්න මේ වගේ data set එකක් තියෙනවා මම ලියන්නම් මෙතන ඉඳන්. අපි හිතමුකෝ අපි හිතමු මෙන්න මෙහෙම අපි හිතමු ජූනි මාසයේ පටන් ගන්නවා කියලා. ජූන් 585යි. ජූලයි 610 මේ ඩිමාන්ඩ් එකක් එක මාසෙක. ඕගස්ට් ඩිමාන්ඩ් එක 675යි.
සෙප්තෙම්බර් 750යි. ඔක්තෝබර් 860යි. ඊට පස්සේ නොවැම්බර් 970යි. ඩිසෙම්බර් අපි දන්නේ නැහැ. හරි? ඒක අපහැදිලි වෙන්නේ පොඩ්ඩයි. ජූලි මාසේ එතකොට මෙතන ජූලි මාසේ 610යි. ඔක්තෝබර් මාසේ 860යි. හරි. එතකොට දැන් මෙහෙම හිතන්නකෝ අපිට දැන් අපිට කියනවා ප්‍රෙඩික්ට් කරන්න කියලා නැත්නම් ෆෝකාස්ට් කරන්න කියලා ඩිසෙම්බර් මාසේ මොකද්ද ඩිමාන්ඩ් එක කීයද කියලා. හරි ඩිමාන්ඩ් එක අපිට ප්‍රෙඩික්ට් කරන්න කියනවා. දැන් ප්‍රෙඩික්ට් කරන්න කියපුවාම අපි මොකද කරන්නේ? අපි හිතමුකෝ අපිට මේ හැම මාසෙකම මේ මාස අපි හිතමුකෝ මෙන්න මේ මාස තුනේ. ඒ කියන්නේ සෙප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් කියන මාස තුනේ වැලියුස් යූස් කරලා අපිට ප්‍රෙඩික්ට් කරන්න කියන දෙසැම්බර් මාසේ අගය. හරි. දැන් අපි කලින් ගානේ කොහොමද කරේ? අපි ගානේ අපිට කිව්වා මොකක් හරි වේට් එකක් අපිට මෙතන දුන්නානේ. වේට් එකට අගයක් මෙතන ගාන දුන්නා. දැන් අපිට එහෙම වේට් එකක් නොදී අපි ප්‍රෙඩික්ට් කරන්න ඕන. සාමාන්‍යයෙන් කියන්නේ ඇත්ත ලෝකෙ වෙන්නේ අපිට වේට්ස් දෙන්නේ නැහැ. ඇත්ත ලෝකෙ ප්‍රැක්ටිකලි අපිට වේට්ස් දෙන්නේ නැහැ. අපි මේ වේට්ස් දී අපි වේට්ස් හොයාගෙන ප්‍රෙඩික්ට් කරන්න ඕන. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ මෙහෙම දෙයක්. දැන් අපි හිතමුකෝ දෙසැම්බර් මාසේ අපි දන්නවා කියලා. අපි දන්නවා දෙසැම්බර් මාසේ 868යි කියලා. හරි. දෙසැම්බර් මාසේ 868යි කියලා අපි දන්නවා. දන්නවා වුණාම දැන් අපිට ඕන වේට්ස් ටිකක් දාගන්න. හරි. වේට්ස් ටිකක් දාගන්න ඕන වුණාම අපි කියනවා හරි. අපිට ගාන දීලා තියෙනවා මෙන්න මේ 750 වේට් එක 0.3යි. හරි. 860 වේට් එක 0.38යි. හරි. ඊට පස්සේ මේ 970 වේට් එක කියන්නේ මේ දෙසැම්බර් මාසෙට ආසන්නවම ඉන්න මාසේ වේට් එක අපි දන්නේ නැහැ. මම කියනකොට x කියලා. හරි. දන්නේ නැහැ. ඊට පස්සේ එකතුව 0.33යි 0.38යි x මේක සමාන වෙන්න බෑ 868ට. ඒක තේරුණාද? ඒක දෙසැම්බර් මාසේ ඩිමාන්ඩ් එක. මේක ඕගොල්ලෝ විසඳුවොත් ඕගලන්ට පේනවා x සමානයි 0.41යි. ඒතර මෙතන එකතුව 0.33යි 0.38යි 0.41යි. ඕගලන්ට පේනවා මේ එකතුව එකට වඩා වැඩි. හරි. ඒ නිසා අපේ වේට්ස් අපි දාද්දී නීතියක් නැහැ එකතුව අනිවාර්යෙන් එකට සමාන වෙන්න ඕන කියලා. අපි වේට්ස් දාන එකම හේතුව අපිට මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕන. අපි ප්‍රෙඩික්ට් කරන වැලියු එක නැත්නම් අපි මේ ෆෝකාස්ට් කරන වැලියු එක පුළුවන් තරම් ඇත්ත වැලියු එක. ඒ කියන්නේ ඇත්ත අගයට සමාන වෙන්න. ඒකට අපිට මොකක් හරි ඩේටා පොයින්ට් එකක් දීලා තියෙනවා නම් හරි. දෙසැම්බර් මාසේ ෆෝකාස්ට් එක 868යි. හරි. අපි හිතමුකෝ මේ එක අවුරුද්දක මේ අපි තුමේ 2019 කියලා. මේ 2019 ඩේටා. 2019 ඩේටා දීලා අපිට කියනවා දෙසැම්බර් මාසේ ඩිමාන්ඩ් එක 868යි. එහෙනම් අපි ලබන අවුරුද්දට පාවිච්චි කරන්න මේ වගේ ප්‍රෙඩික්ෂන් මොඩල් එකක් හදාගත්තී අපි නොවැම්බර් මාසෙට වේට් එකක් හොයන්න ඕන. ඔය 2020ට ප්‍රෙඩික්ෂන් මොඩල් එකක් හදද්දී නොවැම්බර් මාසෙට අපි වේට්ස් හොයද්දී මේ අපිට වේට් එකක් හොයාගන්න යූස් කරන්න පුළුවන් මේ ඩේටා එක. යූස් කරලා බලපුවම අපිට වේට් එක එනවා 0.41යි කියලා. ඒ නිසා අර වේට් එක හැම වෙලාවෙම එකට සමාන වෙන්න ඕන නේද? වේට් වල එකතුව එකට සමාන වෙනවා කියලා නීතියක් නැහැ. එකට සමාන වෙන්නත් පුළුවන්, එකට වඩා විශාල වෙන්නත් පුළුවන්, එකට වඩා කුඩා වෙන්නත් පුළුවන්. හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ ඉලක්කම් වල බලපෑම ඒ ඉලක්කම් වලින් බෙදීමේ සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. හරි. ඒක තේරුණාද? ඒක තේරුණාද? හරිද? ඔකේ සේක.
මට කේස් එකක් නේ. නෑ හරි ඒක තේරෙනවද කියලා මං අහන්නේ. තේරෙනවද? හරි සාරද නේද? මේ ඒක මොකක්ද ප්‍රශ්නයක්. අහලා තියෙන පොඩ්ඩක් මේ ගොඩක් වෙලාවට අවුට්ලයින් එකක් වගේ තිබ්බොත් නේ බං weight එක වැඩි. ඔබට chat එක කියවන්න පුළුවන්ද? පුළුවන්. ආ ඉතින් සාරද ගොඩක් වෙලාවට අවුට්ලයින් එකක් තිබ්බොත් නේද බං මේට් එකට වඩා වැඩි හෝ අඩු වෙන්නේ. ඔව් එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ අවුට්ලයින් එකක් කියන්නේ දැන් අපේ data point එක මම මෙහෙම කියන්නම්කෝ. මම මේක පොඩ්ඩක් අයින් කරන්න. ඒ ප්‍රශ්න තියෙනවා chat එකේ දාන්න එපා ඈ. ඔයාලට පිස්සුද මේ කෙලින්ම අහපන්. බෑව පුරුදු වෙලා තියෙන විදිහේ. ඒ පිස්සු කෙලින්ම අහපන්. අවුට්ලයින් එකක් කියන්නේ දන්න කට්ටියට අවුට්ලයින් එකේ අපි තුන් data points අපි තුන් මෙන්න මෙහි විදිහට අපි තුන්කෝ මේ මාසයේ demand එක 200යි. ජූනි මාසයේ demand එක 220යි. ජූලි මාසයේ demand එක 310යි. අගෝස්තු මාසයේ demand එක 385යි. ඊට පස්සේ එකපාරට කියනවා සැප්තැම්බර් මාසේ demand එක 900යි කියලා. හරි. එතකොට ඕගලන්ට පේනවා නේද දැන් 200 220 310 380 දැන් මේ ඔක්කොම data 200ත් 400ත් විතරනේ කරකැන්නේ. එතකොට අපේ data point එකක් තියෙන එකපාරට 900යි කියලා. ඒතර අපි සාමාන්‍යයෙන් මෙහෙම අසාමාන්‍ය වැඩිවීමක් හෝ අඩුවීමක් බැරි වෙලා අපිට අපි සමු දැන් මෙතන 900යි ඊට පස්සේ ඔක්තෝබර් මාසේ 50යි. මේ වගේ අසාමාන්‍ය වැඩිවීමක් හෝ අඩුවීමකට අපි කියනවා අවුට්ලයින් එකක් කියලා. හරි මේක කරා ස්ටැටිස්ටික්ස් වලට. මේක අසාමාන්‍ය වැඩිවීමක් හෝ අඩුවීමක් අපි කියනවා අවුට්ලයින් එකක් කියලා. එතකොට මෙන්න මේ වගේ වැඩිවීමක් හෝ අඩුවීමක් හරි තිබ්බොත් මේ අඩුවීමෙන් හෝ වැඩිවීමෙන් ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන් අපේ අන්තිම ෆෝකාස්ට් එකට. හරි. අපි හිතමුකෝ මොකක් හරි ප්‍රශ්නයක් නිසා මේ දේ වුණා කියලා මම කියන්නත් දැන් මේ data දීලා තියෙන්නේ මම කියන්න 2020ට. හරි 2020 මොකක් හරි සිද්ධියක් වුණා සැප්තැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ අගයන් දෙක වැඩි වෙන්නයි අඩු වෙන්නයි. ඊට පස්සේ ඔක්තෝබර් අපි තුමු නොවැම්බර්. දැන් මම නොවැම්බර් මාසේ ප්‍රෙඩික්ට් කරන්න ඕන. හරි නොවැම්බර් මාසේ මම ඩිමාන්ඩ් එක හොයන්න ඕන. ඩිමාන්ඩ් එක හොයන්න යද්දී දැන් මට තියෙන data point වල මේ කියලා තියෙනවා මේ 900යි 50යි අවුට්ලයිනර්ස් දෙකක් නේ. එතකොට මේ අවුට්ලයිනර්ස් දෙකේ බලපෑම මට අයින් කරන්න පුළුවන් weights දාලා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි හිතමුකෝ මම දන්නවා 200යි 220යි 310යි 385යි. අපි හිතමු ඔය ඔක්කොම වල බලපෑම එකයි කියලා. ඒ බලපෑම يعني අන්තිම අගය හොයන්න මේ උඩ තියෙන අගයන් වල බලපෑම මම හිතනවා සමානාත්මකව බලපානවා කියලා. ඒ කියන්නේ මේ මාසවල ඩිමාන්ඩ් එක සමානාත්මකව බලපානවා නොවැම්බර් මාසේ වැලියු එක හොයන්න. එතකොට මට ඕන 200ට උතුම් 0.15. එතකොට 220ට 0.16. අපි තුමු 310ට 0.17. මොනවද කියන්නේ 385ට 0.18. උද මාසෙ කිට් වෙදි මම වැඩි කියන weights වැඩි වෙන්න ගත්තා. හැබැයි weights ඔක්කොම වැඩි වෙන්න එක ගානේ ඒ නිසා ආසන්නව සමාන weights ගානක් වගේ තියෙනවා. හැබැයි මම දන්නවා මේ 900 කියන එක මේ අවුරුද්දේ ඇති වෙච්ච අසාමාන්‍ය කාලයක් අවුට්ලයින් එකක්. එතකොට මේ 900 මම දාලා එයාට ලොකු weight එකක් දැම්මොත් එයාගේ බලපෑම වැඩිනේ අන්තිම උත්තරයට. ඒ නිසා මට පුළුවන් මෙයාට පොඩි weight එකක් දාන්න. උදාහරණයක් 0.05. ඊට පස්සේ මට පුළුවන් අපි හිතමු ඔක්තෝබර් මාසේ අසාමාන්‍යව අඩු වෙලානේ. මට යාට දෙන්න වැඩි weight එක උදාහරණයක් 0.95. දීලා මේ ඔක්කොම ටික මට බෙදන්න පුළුවන් 0.15 0.16 0.17 0.18 0.05 0.95. එතකොට අන්න ඒ වගේ අපිට කැමති weights use කරලා මේ වගේ අවුට්ලයිනර්ස් ඒ කියන්නේ අසාමාන්‍ය අගයන් වල බලපෑම අපිට අයින් කරගන්න පුළුවන්. තේරුණාද? මැඩම් මේක කතා කරේ නැහැ. ලෙක්චර් ස්ලයිඩ් එකේ මේ කතාව නැහැ. අවුට්ලයිනර්ස් කතාවයි මෙන්න මේ කතාවයි. හැබැයි මේක අර weights use කරන එක්තරා අවස්ථාවක්. හරි. ඒතර ඕක තමයි ස්ථිතිය. ඒතර අරක ඔළුවේ තියාගන්න මේ මොනවාද? එක හැම වෙලාවෙම weights වල එකතුව එකට එකක් වෙන්න ඕන කියලා නියතියක් නැහැ. එහෙම නීතියක් කොහෙවත් නැහැ. ස්ටැටිස්ටික්ලිවත් නීතියක් එහෙම නැහැ.
මොන හරි weights එකක් දාලා ඕගලන්ට ඒ ගාන ඒ weights වල එකතු වෙන බෙදුවා නම් ඒ ඇති. එච්චරයි. හරි. එතකොට අපි යමු ආයි slides වලට. ඊට පස්සේ අපි weighted average check කරා. ඊට පස්සේ තියෙන්නේ අයකේ මොනවා ප්‍රශ්න දෙනවද නේ? මොනවා හරි එකක් තියෙනවා. මොකද මම ඒ level පිටපත් කියන්නේ මොකද තිබුණේ ඔබ කියන්නේ පැහැදිලි නෑ මොකද්ද? බඩට බලන්න කරේ චමල් ඒ level වලට මැච් කරේ නෑ. මම බයෝ කරා. නෑ මට ඉන්ස්ටන්ට් වලට තිබ්බගේ මතකයි. තිබ්බනේ නේද මේක මේ ගමන් කරන මධ්‍යයනයයි ඕම එකක් තිබ්බනේ ඉන්න. මම බලන්න. අවුල නැහැ මේක තේරෙනවද මට? ඔව් හරි. හරි. වෙන කාටද ප්‍රශ්න මොනවද තියෙනවද? ඒ සම්බන්ධව. එලෝ එනවා ලක්ෂණ කියනවා. මේ තාරක. මේ හැම ගානකම වේට් දෙනවද නැත්නම් අපි මේ හොයාගන්නවද? හැම ගානකම සාමාන්‍ය weight එක දෙනවා. මම අර කලින් කියලා දුන්නා වගේ සමහර ගණන් වලදී weight එක නොදී අපිට මෙහෙම කියන්න පුළුවන්. දැන් සාරද අහුවාගේ use appropriate weights to remove the effect of outliners. මේක මම හිතන්නේ නැහැ මැඩම් මේ question එකක් දෙයි කියලා. එහෙම කියන්න. remove the effect of outlines කියලා ප්‍රශ්නයක් දුන්නොත් ඒ කියන්නේ අපිට මොනවාර කලින් ගාන කියලා දුන්නා වගේ අර මේ සැප්තැම්බර් මාසේ 900ක් ආවා ඔක්තෝබර් මාසේ 50ක් ආවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් වුණොත් එහෙම අපිට ගාන කියන්න පුළුවන් මේ දෙන්නගේ බලපෑම ඉවත් කරන්න weights දාන්න කියලා. ඒතර මෙයාගෙන් අසාමාන්‍ය වැඩිවීමක් වෙන නිසා අපිට මෙයාට අඩු weight එකක් දාන්න පුළුවන්. මෙයාගෙන් අසාමාන්‍ය අඩුවීමක් වෙන නිසා අපිට මෙයාට වැඩි weight එකක් දාන්න පුළුවන්. හරි. ඒ වගේ arrangement කාරකයා හැම අවස්ථාවෙම සාමාන්‍යයෙන් weights අපිට ගාන දෙනවා. මොකද ඒක මේ ගාන හා සම්බන්ධ දෙයක්. හරි. සමහර කොට වගේ එක මේ දානකොට දැන් 900කට මේ ඒ දැන් බදාල්සින් 0.05 ඒ ඇරෙන්න යනත් දාලා ඒ කියන්නේ ටෝටල් එක 0 මේ එක වෙන්නද දාන්න ඕනේ එහෙම එකක් නැද්ද? එහෙම එකක් සාමාන්‍යයෙන් නෑ ප්‍රම. ඒ කියන්නේ මෙහෙම හිතපන්කෝ දැන් අර කලින් දුන්න එකේ අපි හිතමුකෝ දැන් 200යි. වරක් 0.1 අපි තුන් ගාන අපිට දීලා තියෙනවා කියන්නේ 0.1යි. 0.5 ඊට පස්සේ 240 වරක් 0.25යි. ඊට පස්සේ 900 වරක් 0.05යි. 50 වරක් 0.95යි. ඒක මසන් එක වෙන්න ඕනේ නැත්තේ දන්නවා. එක වෙන්න ඕනේ නැත්තේ මේකේ බලපෑම පල්ලෙහෙන් බෙදනවනේ. මෙහෙම බෙදපුවාම අපි ගන්න weights ගාන කීයට එකතු වුණත් ප්‍රශ්නයක් නෑ. අපි මේ අවස්ථාවේ ඒක බෙදලා අපි ගානට බැලන්ස් කරගන්නවා. හරි? දැන් අර එක කියන සංකල්පය අරගෙන එකට එකතුව සමාන වෙන්න ඕන කියලා ගන්නේ එයා එකෙන් බෙදලා වෙනසක් නෑ කියන තැන ඉන්න නිසා. හැබැයි දැන් මම මෙහෙම කියන්නම්. ඉස්සරහට මොනවාද ඒකට කියන්නේ මැෂින් ලර්නින් කරගෙන යද්දී IT වලට මැෂින් ලර්නින් කරද්දී මේ වගේ අපිට සෑහෙන සිද්ධ වෙනවා මේ weights තීරණය කරන්න. හරි? ඒතර මේ weights තීරණය කරද්දී මේ weight එක අපි දාන්න ඕන අපේ forecast එක හරියන විදිහට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි මේ weights දාලා වැඩි කරපුවාම අපි බලාපොරොත්තු වෙන අගේ අපි හිතමුකෝ 950යි කියලා. 948යි වගේ ආසන්න අගයක් වෙන විදිහකට අපිට ලැබෙන තමයි අපි මේ weights දාන්නේ. අපි හිතමුකෝ දැන් මැඩම් කිව්වා වගේ අපි weights වල එකතු ඔක්කොම එකක් වෙන්න දාලා මම කලින් කියලා දුන්න එකක් වෙන්න දාලා කරලා බලනවා. අපිට එන්නේ 890යි. වැඩක් නෑ නේද? අපි බලාපොරොත්තු වෙන 950ක forecast එකක්. ඒක තමයි හරි අගේ. කියන correct කියලා. correct value. හැබැයි අපි ඔක්කොම එකක් වෙන්න දාපුවම අපිට එන්නේ 990යි. 890යි. එතකොට අපේ weights වලින් වැඩක් නෑනේ. ඒ නිසා අපි weights තෝරගන්න ඕන ඇත්තටම weights තෝරගන්න ඕන මෙන්න මේ forecast එකේ හරි උත්තරේ එන විදිහට. තේරුණා නේද?
ඒකයි. ඒ නිසා අර එක එනවා කියලා නීතියක් නෑ. දැන් මැඩම් එහෙම කියලා දුන්න නිසා පේපරේ මොන හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම හදන්න. හැබැයි වේට්ස් වල එකතුව එකක් උනේ නෑ කියලා ප්‍රශ්නයක් නෑ. මේ පල්ලෙහෙන් බෙදපුවාම උත්තරේට ගැටලුවක් වෙන්නේ නෑ. ඒ කියන්නේ මේක සංඛ්‍යානාත්මකව හරි. මෙහෙම බෙදන එක ප්‍රශ්නයක් නෑ. ඒක ඕන සර් කෙනකින් අහන්න පුළුවන් ඕගලන්ට ගිහිල්ලා ඒක ප්‍රශ්නයක් නැහැ. අර මැඩම් කිව්ව එකට සමාන වෙන්න ඕන කියලා ඒකයි ආ බෙදන්න ඕනේ නෑ කිව්වේ. ඒ අරද වෙන අවුලක් නෑ. හරි බයතකොට මේ දැන් අර අපි මේව කරන්න ගත්තේ මොකද එෆෙක්ට් එක අයින් කරන්න ගත්තේ දෙකක් වැඩි එකයි අඩු එකයි ඔව් මචං ඒකට දැන් පළවෙනි කරන් තියෙන 0.05 නේ දැන් දෙවෙනි එක තියෙන 0.95 දැන් ඔය දෙක දෙන්න ඔය දෙක විතරක් ගත්තොත් එන්නේ එකයිනේ ඔව් දැන් එතන ගන්න ඕනේ මේ දෙක එක වෙන විදිහටද එතන එහෙම එකක් නෑ මම මෙතන මේ ගත්තේ දැන් මම මෙන්න මේ අගයන් සැලකුවා මම කලින් අනිත් අගයන් අරන් තියෙන්නේ මොනවද 0.15 0.02 හරිනේ ඒතර මම අරන් තියෙන්නේ මේ වගේ අගයන් එතකොට මම මේ වගේ අගයන් දෙකකට කම්පෙයාර් කරලා ඒ දෙන්න බලලා තමයි මම මෙතන 0.05 9.5 ගත්තා. ඒ කියන්නේ මෙයාට වඩා ගොඩාක් කුඩා එක්කෙනෙක් සහ මෙයාට වඩා ගොඩක් විශාල එක්කෙනෙක්. මෙයාට වඩා ගොඩක් කුඩා එක්කෙනෙක් සහ මෙයාට වඩා ගොඩක් විශාල එක්කෙනෙක්. මම ගත්තේ එහෙමයි. ඒතකොට මේක එකතු එකක් වෙන්න ඕනේ කියලා හිතයක් නැහැ. මේක ඕන ඔයාලට 0.05 එක කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒක කියන්නේ හෙලෝ ආකාශම කියපන් නෑ මම කිව්වේ ඒ කියන්නේ දැන් ඒ data set එකක් ගත්තොත් outliers තියෙනකොට ඒ data set එක අයින් කරනවා ඒ කියන්නේ ඔව් එහෙමත් වෙනවා දැන් මම අර මැඩම් දීලා තිබ්බ data set එකේ outlier එකක් වගේ තිබ්බේ නැහැ නේද එතකොට දීලා තියෙන weight ඒ කියන්නේ weights වල එකතු සාමාන්‍ය එකක් වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. එකක් මේ මම දෙන ගණවල මම හිතන්නේ බා එකට තමයි දෙන්නේ. එකට දෙන්න ඒක අවුලක් නැහැ. එකට දෙනවා කියලා සිද්ධියක් තියෙනවා. හැබැයි එක වෙන්න ඕන කියලා නියතියක් නැහැ. මේ මම මේ ආටිකල් එක ෂෙයා කරන්න මේ සම්පූර්ණ විස්තරය තියෙනවා. මේ තියෙන්නේ weighted mean is relative to easy to find but in some cases the weight might not add up to 1. එහෙම අනිවාර්ය නැහැ. එකට add විය යුතුයි කියලා නියතියක් නැහැ. හරි එහෙම මේ නීතියක් නෑ ඒක එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අපේ ගාන එකක් වුණොත් ප්‍රශ්නයක් නැහැ ඒතර එකෙන් විතර වෙනසක් වෙන්නේ නෑනේ හැබැයි එක නොවුන කියලා ගාන වරදක් ඒක දැන් මේක ලොකුවට කේස් එකක් නැති වුණාට ඉස්සරහට තියෙන පාඩම් වලදී ඔක ටිකක් ඉර වෙන්න කරනවා ඒ කියන්නේ එක වෙන්නේ නැති අවස්ථාව අපොන් මොකද කරන්නේ කියලා ඒ නිසා රොඩු තියාගන්න එක උනේ නෑ කියලා ප්‍රශ්නයක් නෑ අපේ ගාන එකට දෙන්න පුළුවන් outliners තියෙනවා නම් ගාන කියන outliners අයින් කරන්න කියලා. මේ data point එක අයින් කරන්න කියලා ඒක අයින් කළා. නැත්නම් ඒක තියාගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හරියද ඒක? හරි බා. හරි. වෙන මොනවා හරි අවුලක් තියෙනවද? වෙන අවුල් නෑ නේ ඔගේ. හරි අපි එහෙනම් යමු මේ අනිත් සිද්ධියට ගියොත් මොකක්ද ඒක තියෙන්නේ හරි exponential smoothing කියන එක හරි time series forecasting වල exponential smoothing කියන්නේ the most recent observation might have the highest predictive value thus more weight is given to the most recent time period when forecasting හරි මෙන්න මේක තමයි සමීකරණය. හරි අපි නිකන් බලමු මොකක්ද කියලා තියෙන්නේ කියලා. දැන් කියොත් එහෙම මෙතන තියෙනවා exponential මේකේ සමීකරණ මෙහෙමයි. මේ f කියන්නේ forecast එක. ඒතර ft t කාල පරිච්ඡේදයකට සමානයි ft - 1 ධන alpha a t - 1. මේ a කියන්නේ actual value එක minus f t - 1. හරි. ඒක තමයි සමීකරණය.
එතකොට මේ f කියන්නේ future value එක. sorry forecasting value එක. value එක alpha කියන්නේ මැඩම් දාලා තියෙන විදිහට smoothing constant කියලා. smoothing constant එක. smoothing constant ඊට පස්සේ a කියන්නේ actual value එක. එතකොට මේක සිද්ධිය මේ වගේ. දැන් මේ මොඩල් එකේ කියන්නේ මෙන්න මේ forecasting මොඩල් එකේ හැටියට අපි කියනවා දැන් අපි හිතමුකෝ මැයි මාසේ ඉඳන් අපිට ජූනි මාසේ මොකක් හරි වැලියු එකක් ප්‍රෙඩික්ට් කරන්න ඕන කියලා. මේ මොඩල් එකේ හැටියට ඒගොල්ලෝ කියන්නේ ඒ ප්‍රෙඩික්ට් කරන්න බලාපොරොත්තු වෙන මාසෙට ලොකුම බලපෑමක් තියෙන්නේ ඊට කලින් තිබුණ මාසෙක ටයිම් පීරියඩ් එක කියලා. හරි එතකොට මේ මොඩල් එකෙන් කියන්නේ එතකොට මේකේ එයා කියනවා ලොකු වේට් එකක්. more weight the previous month or previous time period. හරි එතකොට අපි නිකන් මේක ගානක් බැලුවොත් මෙන්න මේ වගේ. මේකේ දැන් මැඩම් දීලා තියෙනවා මෙන්න මේ ප්‍රශ්නයක්. අපි යම් ප්‍රශ්නයක් ඒකට තේරෙයි. Activity 2. The actual demand for disposable plastic tubing for general hospital is 300 units and 350 units for September and October respectively. එතකොට මේ තමයි actual values. ඒ කියන්නේ අර A values එක. හරි? Using the 200 units as a forecasted demand for September, compute the forecast for the month of November. Assume that the value of smoothing constant is 0.7. හරි? එතකොට අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම. අපිට කියලා තියෙනවා සෙප්තැම්බර් මාසේ actual value එක 300යි. forecasted value එක 200යි. හරි? අපිට ඊට පස්සේ කියලා තියෙනවා ඔක්තෝබර් මාසේ value එක මෙතන කීයද? 350යි කියන්නේ. හරි? ඊට පස්සේ අපෙන් අහන්නේ නොවැම්බර්. එතකොට අපිට කියලා තියෙනවා ඔක්තෝබර් මාසේ actual value එක 350යි. අපෙන් අහන්නේ මොකද්ද? නොවැම්බර් මාසේ forecast එක මොකක්ද කියලා. හරි. අපි එහෙනම් මුලින්ම හොයා ගන්න ඕන මොකද්ද? මේ ඔක්තෝබර් මාසේ අපි ගත්ත forecast එකනේ. මෙහෙම කියමුකෝ. ft is equal to ft minus 1 ධන alpha a t minus 1 ඍණ f t minus 1. දැන් මේ ft කියන්නේ forecast එක ඔක්තෝබර් මාසේ. හරි? එතකොට මෙතන අපිට අපි මුලින්ම හොයාගන්න ඕනේ ft minus 1. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ t නේ. ඔක්තෝබර් මාසේ කියන්නේ t කාල පරිච්ඡේදයක් නේ. එහෙනම් t minus 1 කාල පරිච්ඡේදේ අපිට ඕන මොකක්ද කියන්නේ? t minus 1 කාල පරිච්ඡේදය කියන්නේ මොකද්ද? සෙප්තැම්බර් මාසේ. එයාගේ forecast එක කීයද? 200යි. 200 ධන alpha කියන්නේ කීයද? 0.7යි. මේ alpha sorry a t minus 1 ඒ කියන්නේ සෙප්තැම්බර් මාසේ actual value. ඒ කියන්නේ කීයද? 300යි. minus a මාසේ prediction එක. forecast එක 200. ඒතර මෙතනින් value එකක් එනවනේ. ඒක කීයද ආයේ බලන්න. මෙතන එනවා 270යි. ඒක තමයි මෙන්න මෙතන forecast එක. හරි? මේක අයින් කරන්න. එතකොට අපි දැන් මෙතන value එක use කරලා දැන් අපි නොවැම්බර් පැයට යනවා. අපි මුලින්ම මෙයාව use කරලා මෙයාව හැවුවා. දැන් මෙයාව use කරලා මෙයාව බලනවා.
එතකොට අපිට කියන්න පුළුවන් ft සමානයි ft minus 1 ධන alpha a t minus 1 ඍණ ft minus 1. හරි. එතකොට ft minus 1 කියන්නේ මේ අවස්ථාවේ ඔක්තෝබර් වල ඩිමාන්ඩ් එකනේ. sorry forecast value එකනේ. එතකොට 270යි alpha වෙනස් වෙන්නේ නැහැ 0.7යි. ඔක්තෝබර් මාසේ ඇත්ත වැලියු එක 350යි. forecast value එක 270යි. එතකොට අපිට මෙතන එනවා 270 ධන 0.7 වරක් 350 හරින 270. ප්‍රෝබ්ලම් එනවා 326ක්. ඒතර මේක තමයි නොවැම්බර් මාසේ forecast එක. හරි. ඒතර ඔයගොල්ලන්ට පේනවා මෙතනදී අපි values ගත්තේ ඊට කලින් මාසේ actual value එකයි forecasted value එකයි use කරලා ඒකෙන් අනිත් මාසේ forecast එකයි use කරලා ඊට පස්සේ තමයි අපි බලාපොරොත්තු වෙන මාසේ forecasted value එක ගත්තේ. તો මම කියන්නේ මේ මොඩල් එකේ මොකද කරන්නේ අපි time period T එකේ forecast එක හොයනවා නම් ඒකට වැඩියෙන්ම බලපෑමක් ඇති කරන්නේ ඊට කලින් time period T-1 කාලේ තිබ්බ values කියලා තමයි මේ මොඩල් එකෙන් කියන්නේ. හරි. හරි. මේකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? කාර්කය අවුල නැහැ බං. හරි. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? නෑනේ. හරි. අපි එහෙනම් ඒකෙන් යමු මෙන්න මෙහෙම දෙයකට. දැන් මේක ස්ලයිඩ් එකේ තිබුණේ නැහැ. හැබැයි මේක නිකන් ඔළුවේ තියාගන්න එක හොඳයි. හරි. දැන් මැඩම් අපිට මේ exponential smoothing constant කියලා අගයක් දුන්නානේ alpha කියලා. ඒ අගේ ආවේ කොහෙන්ද? ඒ අගේ 0.7ක් කියලා ගත්තේ ඇයි? ඒ මුකුත් අපිට කිව්වේ නෑනේ. දැන් මේක ඕගොල්ලෝ සර්ච් කරොත් ඉන්ටර්නෙට් එකේ exponential smoothing කියලා චුට්ටකිනු එක එක equations එනවා. පොඩ්ඩක් ඉන්න. මේ තියෙන අපිට දුන්න ඉක්වේෂන් එකනේ. හරි. ඒක පේනවනේ හැමෝටම. පේනවනේ කට්ටියට. මේ තියෙන අපිට දුන්න ඉක්වේෂන් එක. හරි. ft equals ft minus 1 plus alpha at minus ft. මේට අමතරව මෙන්න මෙහෙම ඉක්වේෂන් එකකුත් තියෙනවා. f equals alpha a plus 1 minus alpha b. හරි. නැත්නම් මේ මෙදෙනේ ft plus 1 equals alpha yt plus 1 minus alpha ft. හරි. දැන් ඕක Google කරලා මේක ඉගෙන ගන්න ගියොත් එහෙම අර එක තැනකදී හිර වෙනවා අයි මේ equations දෙකක් දීලා තියෙන්නේ කියලා. එතකොට ඇත්තටම equations දෙකක් නෙමෙයි. හරි. එක equation එකක් තමයි මේ. ඒක එක විදිහට අර එක අර්ථකථනයන් තියෙනවා. ඒ කියන්නේ මම මෙහෙම කියන්නකෝ. දැන් මැඩම් අපිට කිව්වේ මොකද්ද? අපි ft t කියන කාර්යයි
කාල පරිච්ඡේදයට forecast එකක් කරනවා නම් අපිට ඕන වෙනවා the forecast of the previous time period plus alpha a ඒකේ actual value එක at minus ft කියන එකනේ ft minus 1 කියන එකනේ අපිට හම්බෙච්ච සමීකරණ මේකනේ හරි දැන් ඉන්ටර්නෙට් එකේ සමීකරණයක් තියෙනවා ඒක මොකක්ද පොඩ්ඩක් කියලා මම ලියන්න alpha loop මේ ඒකේ සමීකරණයක් තියෙනවා ft සමානයි at minus 1 වරක් alpha ධන එක ඍණ alpha ft මේක මේ දෙක එකක් කියලා තේරෙනවද? කට්ටියට මේක එකක් කියලා තේරෙනව නේද? අබා සමල් කනේ මේ ft ඍණ එක නෙමෙයි ft ඍණ එක sorry මේක එකක් කියලා තේරෙනවනේ කො හැමෝටම තේරෙනවද කියන්නේ මේකේ අත්උසන විදියක් නැද්ද? තරින්දුව තේරෙනවද මේක? එක එනවා කියලා. ඒ සමානයි කියලා. දොඹේ ප්ලේන් ටිකක් ගහන්න මට මේ ප්ලේන් ටෙක් ගන්න කියනද කොහොමද සිරාවට නෑ ඔය සිග්නල් නැති නිසා ගල උඩ නැගලා අයියෝ ගල් දොඹේ ප්‍රණිය අපිට තේරෙනවද ඒක එකක් යනවා කියලා ඔව් ඔව් හරි ඒක තේරෙනවනේ රාහුල් උඹට තේරෙනවද අවුලක් නැහැ ඔව් හරි ඒක නොතේරෙන කවුරු ඉන්නවා මම කරලා පෙන්නන්නම් ඒක මෙහෙමයි ඒ කියන්නේ නිකන් මේ සමීකරණ දිග්ගැසිල්ලක් කරන්නේ එතකොට උඩ තියෙන සමීකරණ මම කියනක එක කියලා එතකොට මේකේ ft කියන එක ft minus 1 ධන alpha a minus 1 minus 1 මේ alpha එක වැඩි කරපුවම ඔයාට එනවා ft minus 1 ධන alpha at minus 1 ඍණ alpha ft minus 1 මේක මෙහාට ගෙන ආපුවම ඔයාලට පේනවා alpha at minus 1 ධන ft minus 1 ඍණ alpha ft minus 1 तर මේක සුළු කරපුවම පේනවා alpha ft minus 1 ධන එක ඍණ alpha ft minus 1 සමානයි ft හරි ඔන්න ඔහොම තියෙනවා හරි එතකොට දැන් මේකේ සිද්ධිය මේ සමීකරණේ මාරුන එක නෙමෙයි දැන් මේ සමීකරණේ මාරු වුණාම මේ සමීකරණෙත් එක්ක අර තියෙන අයිඩියා එක පොඩ්ඩක් වෙනස් වෙනවා ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ දැන් ඕගොල්ලෝ බැලුවොත් මේ alpha කියන අගය මේකට කියන්නේ අපි මොකද්ද exponential smoothing constant කියන එකනේ මේ smoothing constant එක අපි තෝරගන්න අගය අනුව වෙනස් වෙනවා හරි ඒ කියන්නේ දැන් මැඩම් අපිට දුන්නේ මොකද මේක මේ ස්ලයිඩ් එකේ නෑ එක්සෑම් එකට අහන්න දන්නේ ස්ලයිඩ් එකේ නැහැ මම මේ කියන්නේ මේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා ඉගෙන ගද්දි මේක මේ සමහරට හිර වෙන්න පුළුවන් අපිට දුන්නේ 0.7 කියලානේ හරි සමහර මේ තැන් සමහර තැන් වල ගොඩක් තැන් වල කියනවා මේ alpha කියන අගය මේ පොඩි අගයක් ඒ කියන්නේ small value එකක් වෙන්න ඕන කියලා හරි small value එකක් වෙන්න ඕන ඒ කියන්නේ 0.2 0.3 0.15 වගේ වැලියු එකක් වෙන්න ඕන කියලා කියනවා. හරි. ඒ කියලා තියෙනවා නම් ඒගොල්ලෝ අරන් තියෙන්නේ මෙන්න මේ සමීකරණය. හරි. ඒ කියන්නේ මේ alpha at minus 1 plus එක ඍණ alpha times ft minus 1. මොකද ඔයා හිතුවොත් දැන් අපි 0.3 ගත්තොත් ඔයාට පේනවා එක ඍණ 0.3 කියන්නේ 0.7. හරි. එතකොට සමහර ගණන් වල අපෙන් බලාපොරොත්තු වෙන්න මෙන්න මේ පළවෙනි සමීකරණය නම් පළවෙනි සමීකරණය නම් ඒගොල්ලෝ කෙලින්ම කරන්නේ එකෙන් alpha අඩු කරලා ඒ කියන්නේ එක ඍණ 0.3 අරගෙන අර 0.7 තමයි අපිට දෙන්නේ වැලියු එකක් විදිහට
එහෙම දුන්නොත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තියෙන්නේ මෙන්න මේ සමීකරණය. හරි? ඇල්ෆා කුඩා අගයක් දුන්නොත් ඒ කියන්නේ 0.2 0.3 වගේ අගයක් දුන්නොත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තියෙන්නේ මෙන්න මේ සමීකරණය. හරි? මේක අර ඔන්ලයින් ඉගෙන ගද්දී ආපු ප්‍රශ්නයක් ඇයි මේ ඇල්ෆා අගයන් තැන් දෙක මාරු වෙන්නේ කියලා. හරි? ඒක වෙන්නේ මේ සමීකරණ දෙක සමහර පොත්පත්වල හැටියට භාවිතය වෙනස් වෙනවා. හරි? ඒක ඊට අමතරව මේ ඇල්ෆා කියන අගය අර ප්‍රණියා කලින් කිව්වා වගේ මෙයා බිඳුවත් එකත් අතර ඉන්න ඕන. බිඳුවත් එකත් අතර ඉන්න ඕන. මෙයා අර අපි කලින් කරා වගේ ඕන අගයක් වෙන්න බෑ. ඇල්ෆා කියන අගය අනිවාර්යෙන් බිඳුවත් එකත් අතර වෙන්න ඕන. ඒකට හේතුවක් හිතා ගන්න පුළුවන් කාට හරි. සමීකරණ තියා පොඩ්ඩක් බලලා කියන්න බෑ. රාහුල් ඇල්ෆා මේ වැඩි වුණොත් බං අර එක රින ඇල්ෆා කියලා යද්දි මේ රින ගාන අන්න හරි එක රින ඇල්ෆා කියන එක රින ගානක් වෙනවා. ඒතකොට කලින් ෆෝකාස්ට් එක අනිත් පැත්තට යන නිසා අන්න ඒ නිසා දැන් ඇල්ෆා කියන අගය බිඳුවේ සිට එක දක්වා විය යුත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපිට ඒක මෙතනින් උත්තරයක් දෙන්න බෑ. ඔයාලට තේරෙනවද? මේ පළවෙනි සමීකරණයෙන් අපිට උත්තරයක් දෙන්න බෑ ඒකට. මොකද අපිට පේනවා ft කියන එක කෙනා නිකන් ඇල්ෆාත් එක්ක සම්බන්ධයක් නැහැ වගේ. නේ? ශවල් කියන්න. මෙහෙමයි බං දැන් එතන බං අර තියරි ටික ඒ කියන්නේ ඔප්පු කරලා පෙන්නන්න බෑ තමයි බං මේ පළවෙනි සමීකරණේ ඇයි 0.1 අතර ගන්න නැත්තේ කියලා. ඔව්. එහෙමයි. දැන් ඔබේ දැන් මෙතන කියන්නේ බං ෆෝකාස්ටිං අගයන්නේ. ඔව්. ටික් කරන එකන්නේ. ප්‍රෙඩික්ට් කරද්දි හරියන්න පුළුවන් වරදින්න පුළුවන් නේ. දැන් මෙතන මේ ඇල්ෆා වැඩි වෙන්න බං ඇත්තටම මේ එරර් එකන්නේ. ඒ කියන්නේ ඇක්චුවල් එකයි ෆෝකස් කරපු එකයි දෙකේ වෙනස. ඒ කියන්නේ එරර් එක. ඔව් එතන එරර් එකක් තියෙන්නේ. ඔව් හැමදෙස්සෙම බං ඒ කියන්නේ 0.1 අතර බං අගයක් ගන්න. දැන් ඕනම අගයක් බං අර දශම ගානකේ වැඩි කරාම මේ කියන ගානට වැඩිය ගාන අඩුයි. ඒ කියන්නේ ඒක හරියි. දැන් ඔබ දැන් මෙතන එරර් එක 50ක් ආවේ කියලා. දැන් දශම හතේ වැඩි කරොත් බං ගාන අඩුයි. මම හිතා 42ක් වගේ 40 නෑ 35ක් නෙන්නේ. ඔව්. ඊට තියෙන ගානට වැඩිය අඩුයි. ඒ කියන්නේ හැමදෙස්සෙම මෙතන හදලා තියෙන්නේ බං අර මේ එරර් එක පොඩි කරන්න. කියනකට වැඩිය පොඩි කරන්න. ඒක අර ස්මූති එකක් කියන්නේ එතන ඒකයි. හරි. ඔන්න ඕක තමයි අනිත් කේස් එක. හරි. දැන් ඒක ඔබ කියපු එක හොඳයි. දැන් මම මෙහෙම හිතන්නම්කෝ. දැන් ඔබ කියනවා මෙතන මේ ඇල්ෆා කියන එක යූස් කරලා තියෙන එරර් එක අඩු කරන්න කියලා. හරි. අපි බලමු මේ ඒක කොහොමද මේ කරලා තියෙන්නේ කියලා. දැන් ඕගොල්ලෝ බැලුවොත් අපිට දීලා තියෙන ගාන මම මේක මොකද මේ මවුස් එක පිස්සු වටන්නේ පොඩ්ඩක් කොයින් කරලා දාන්න නැත්නම් අපිට වෙලයි. මෙහෙම හිතමුකෝ දැන් ඔන්න ඔය කතාව කියනවා මෙතනදී ඇල්ෆා අගය දෙන්නේ අපිට එරර් එක අඩු කරන්න කියලා. දැන් එරර් එක කියන්නේ මොකක්ද කියලා අවුලක් තියෙනවා නම් මෙන්න මේකයි. ඒ කියන්නේ මේ තියෙන්නේ ඇක්චුවල් වැලියු එකනේ. මේ තියෙන්නේ මොකද්ද? ෆෝකාස්ටඩ් වැලියු එකනේ. මේ දෙකම තියෙන්නේ මොන කාල පරිච්ඡේදයකද? t-1 වලටනේ. ඒතර මේ තියෙන්නේ සත්‍යයේ මේ තියෙන්නේ අපි ප්‍රෙඩික්ට් කරපුවාගේ. ඒතර මේ දෙකේ අන්තරය මොකද්ද අපිට හම්බෙන්නේ? එරර් එක. ඒක ඉස්සරහට කියනවා. හරි. මේකෙන් හම්බෙන්නේ අපිට එරර් එක. දැන් ඕගලන්ට පේනවා මේ ගානේ ඇල්ෆා දීලා තියෙන්නේ 0.7යි. එතකොට සාරද මෙතනදී යා එරර් එක වැඩි කරලානේ. ඇයි මොකද බං? මෙතන ඔබ කිව්වනේ මෙතන අපි දෙන්න ඕන පොඩි අගයක් කියලා ඇල්ෆා වලට. ඔව්. දැන් මං කියන බං 0.1 අතර. හරි 0.1 අතරේ මං හිතමුකෝ මගේ එරර් එක අඩු කරන්න මට පුළුවන් 0.05 දෙන්න. නේ? ඇයි මෙතන 0.7ක් දීලා තියෙන්නේ? 0.7 කියන්නේ සාමාන්‍ය සාපේක්ෂ වැඩි අගයක් නේ. ඒ කියන්නේ මෙහෙමයි බං ඇල්ෆා එක එන විදිය මන් දන්නේ උඹ අර කිව්වර ඇල්ෆා එක අර 0.1 අතර එන්න දෙවෙනි සමීකරණ විතරයි යොදා ගන්න පුළුවන් කිව්වෙ ඉතින් මම ඔබට කිව්වර මේකෙත් යොදා ගන්න පුළුවන් කියන එකයි මම කිව්වේ. ඒ කියන්නේ 0.1 අතර තමයි අනිවාර්යෙන් වෙන්න ඕනේ බං. ඔව්.
වැඩිලා ඔක තේරුම් ගන්න ඒ කියන්නේ ඔව් හරි එහෙම ගන්න පුළුවන් මං කියන්නේ දැන් මේ 0.1 අතර හරි එහෙම ඒක හරි 0.1 අතර වෙන්න ඕන නම් එහෙම කියන්නත් පුළුවන් හැබැයි අර ඒක ඊට වඩා අර මම කියන්නේ ඩිරෙක්ට් වෙනවා මචං අර සමීකරණ දිහා බලද්දී සමීකරණ ලියන්නම් පොඩ්ඩක් අය ඔව් සාමාන්‍යයෙන් මම හිතන්නේ දශම දෙකටත් වැඩි අඩු වෙන්න ඕන ගත්තා මම දැක්කා අඩු වෙන්න ඔව් එහෙම මේ සමහර පොත්වල තියෙනවා මේ ඔප්ටිමයිසින් වල පොඩකින්ද දැන් අර ප්‍රණියා කිව්වා වගේ අපි දෙවෙනි සමීකරණය දිහා බැලුවොත් එහෙම මෙන්න මෙතන අපි දෙවෙනි සමීකරණය දිහා බැලුවොත් ft is equal to සමීකරණය මතකත් නැහැ alpha a t minus 1 ධන 1 minus alpha f t minus 1 හරි එතකොට දැන් දෙවනි සමීකරණය දිහා බැලුවොත් අපිට පැහැදිලිව පේනවා ඇයි මෙයා එකත් බිඳුවත් අතර වෙන්න ඕන කියලා හරි අපි දන්නවානේ අපි මේ මොඩල් එකේ මොකද්ද කිව්වේ මේ මොකක් හරි මාසෙක ප්‍රොඩික්ෂන් එකක් අපි හිතමු ජූන් මාසේ ප්‍රොඩික්ෂන් එකට වැඩිම බලපෑමක් තියෙන ඊට කලින් මාසේ හරි එතකොට මෙයා බැරි වෙලාවක් හරි මම දැම්මොත් එකට වඩා වැඩි අග දෙක කියලා එතකොට 1 - 2 කියන්නේ ඍණ උත්තරයක්නේ ඍණ එකනේ එතකොට මොකද වෙන්නේ මේ f - ft - 1 කියන එකේ බලපෑම අයින් වෙලා කියන්නේ ඒ බලපෑම අනිත් පැත්තට නැත්නම් විරුද්ධ අතට හිටිනවා. හරි ඒ නිසා එයා අනිවාර්යෙන්ම එකට වඩා කුඩා වෙන්න ඕන. ඊට අමතරව මෙයා බිඳුව වඩා විශාල වෙන්න ඕන කියන හේතුව දැන් අපි හිතමුකෝ 1 - -1.2 දැම්මා කියලා මම. එතකොට මෙතන එනවා 2.2 කියලා. එතකොට ඕගලන්ට පේනවා මෙන්න මේ ඇක්චුවල් වැලියු එකේ බලපෑම අනිත් පැත්තට යනවා. මේ ඇල්ෆා ඍණ 1.2 කියලා දැම්මොත් අර ඒ සත්‍යයේ බලපෑම එනවා විරුද්ධ අතට. මෙයාගේ වැඩි වුණාට මේ පැත්තගේ වැඩි වුණාට මේ පැත්තගේ අයින් වෙලා යනවා. එතකොට මෙහෙම සමීකරණ ලියාගත්තම අපේ පදයන් දෙක ඇතුළෙම ඇල්ෆා තියෙන හින්දා කෙනෙක්ට හරි ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් ඇයි ඇල්ෆා වලට බිඳුවත් එකත් අතර අගයක් දාන්න කියලා. අල පළවෙනි සමීකරණ මෙන්න මෙයා ගත්තම අපිට ඒක හිතා ගන්න බෑ මොකද අපිට එකපාරට හිතෙන්නේ මේ ඇල්ෆාගෙන් මෙයා ඇල්ෆාගෙන් ස්වායත්තයි කියලා. කියන්නේ මෙයාට ඇල්ෆාගෙන් මේ බලපෑමක් නැහැ කියලා. හැබැයි මේක දිහා බලපුවා අපිට පේනවා. ඒක ඔළුවේ තියාගන්න මොකද මේකේ මේ පේපර්ස් බලපුවාම ගොඩක් ගණන් වලට වඩා අහන්නේ තියරි පැත්ත. තියරි පැත්තෙන් තමයි ඒගොල්ලෝ කියන්නේ මේ ඇල්ෆා යූස් කරන්නේ ඇයි මේක මොකද්ද අරක මොකද්ද මෙහෙම කරන්න අර එහෙම කරන්න. එතකොට මේකම සමීකරණ වෙනසක් නැහැනේ. එතකොට ඇල්ෆා යූස් කරන්නේ ඇයි කියලා අහුවොත් මේකට 1.0යි අතර කියලා හරි ලේසි මේ සමීකරණ මෙහෙම ලියලා ඔප්පු කරලා ඊට පස්සේ මෙහෙම එක්ස්ප්ලেইন කරන එක. හරි ඒකෙන් මම මේ සමීකරණ මෙහෙම ලිව්වේ. ඒතර මේ ඉන්ටර්නෙට් එකේ බලද්දී උනා සමීකරණ දෙකක් තිබ්බ කියලා පටල ගන්න එපා. එකම සමීකරණේ වැඩියෙන් පාවිච්චි කරන්න මේ සමීකරණේ. ඒ සමීකරණේ පාවිච්චි කරන්න හේතුව තමයි මෙන්න මේ සිද්ධාන්තය යාට ලේසියෙන්ම පැහැදිලි කරන්න පුළුවන් වෙන එක. හරි? කට්ටියට පැහැදිලි නේද ඒක? ප්‍රණියා ඔව් බං හරි හරිනේ වෙන ප්‍රශ්න කාටවත් නැහැ නේ එකේ හරි එහෙනම් අපි යන් අනිත් ස්ලයිඩ් එකට PowerPoint එකේ time series forecast කරා ඊට පස්සේ එකක් තමයි associative models try to use variables which are related to and can be used to predict the target variable by developing a model and equation that builds a connection between two variables. These variables which help to predict the target variable are called predictor variables. One common used method is simple linear regression. හරි මේ සමීකරණය හැමෝම දන්නවනේ මොකක්ද කියලා y සමාන mx ධන y සමාන bx ධන a නැත්නම් mx ධන c. මේකේ ගානක් මැඩම් හැදුවද මට මතක නැහැ. කවුරු පොඩ්ඩක් කියන්නකෝ.
චමත්ක මේ ගානක් හැදුවද? චමත්ක are you there පුතා? So I have a problem. Yes, A yes. question. මේ What is- අපිට ඔයා දෙනවද ඔය මේ සමීකරණ පේපරේට? දන්න නෝටිස් බෝඩ් මේ ඇකඩමික් ෆෝල්ඩ් එකේ ප්‍රශ්න පත්‍ර නම් දීලා නැහැ. කියලා කරවන්න බා. ඔව් බං මොඩයි බං මේ විකාර පොඩ්ඩක් බලපන් ඉතින්. ලියාගෙන බලය ලියාගෙන බලන්න. රාල්ල ලියාගෙන බලන්න. Like it. Thank you. Okay, okay. Where is who is this Chamatka? Chamatka, are you there? Is it Chamatka? Chamatka? ඌ අම්ම කඩේට යවද කොහෙද? Oh, මට පේන්නේ මූ වාහනේ ඉන්නේ. නෑ නෑ මගේ මගේ දැන් අර මේ සින්දු කියන මයික් එක ගැටලද කොහෙද ඒකෙන් මූ කතා කරා Chamatka උඹ ඉන්නව නේද? කවන්නේ Chamatka කියන්නේ නැද්ද කොහෙද? අල්ලන්නේ. මේකේ බං මොකක් හරි ගානක් දුව බං ප්‍රණිය? මේ මං හිටියේ නැද්ද මන් තව ලෙක්චර් එකේ? lectures in lectures හැමදාම දොමේ එන්න ඇහෙන්නේ නැද්ද? එහෙනම් මචං මෙන්න මේකෙන් බං ගානක් දුන්නේ මැඩම් ඇසෝසියේටිව් මොඩල් කියන එකෙන් නෑ නෑ ඕන පල්ලයට කරව පල්ලයට. ඕකෙන් දුන්නේ නැහැ ගාන. දුන්නේ ඔය ටික කරෙත් නැද්ද කොහෙද නේ බා? ඇබ ඔය ටික කරාද? ඒ ටික නිකන් උඩින් පල්ලෙන් කරන් කියන්නේ ඇසෝසියේටිව් මොඩල් එකක් කියන මෙහෙමයි මට ඔය එච්චර ටච් වෙන්නේ නැහැ බා. ඔව් නේද නෑ කරේ නෑලෝ කලනත් කියනවා කරේ නෑ කියලා. හරි එහෙනම් ඒක Chat පොඩ්ඩක් එකේ, බලන්න chat එකනේ හරි ඕ නල්ලේ ඔව් නෑ බං කරේ නෑ හරි කියලා හරි කරමු ඒ අපි Zoom එක ගමුද බං සල්ලි දීලා? ඇයි අකෝ මෙච්චර බිස්නස් තියෙන Zoom එක උඹට දෙයිද සල්ලි වලට විකුණන්නේ? නෑ මේ මොකද්ද මේ පාර්ට්නර්ෂිප් එක? මෝඩ තරිදු. අර අරෝගේ YouTube channel එකට දැන් මම සල්ලි දීලා අරන් තියෙන්නේ. වස්සේ කොබා දොම් මේක පාර්ට්නර්ෂිප් එමෙන් වෙන්න එපා ඌ මයික්‍රොෆෝන් ටීම් එක ඌට බිල් ගේට්ස් දීලා තියෙන වැඩේ මේක කෙල්ලොත් ඉන්නවනේ කෙල්ලෝ නේද MS team එක මේව කරන්න අවුල්නේ. දැන් ස්ටුඩන්ට් පාර්ට්නර් උඹලා ගොඩක් උන් ඇප්ලයි කරන්න ඕනද? සිලෙක්ට් වෙන්න පුළුවන් ගොඩක් ඉන්නවා. අම්මා සචිනි ගිනිගේ දැන් එන්නේ. ඔය ඇප්ලයි කරන්නේ අර ඒක මම ඒ වෙලාවට කියන්නේ. ඇප්ලයි කරන්නේ අපි ඉන්නවද කියලාවත් දන්නේ නැහැ ක්ලබ් එකේ වර්ඩ් එකේ ලියුමක් ටයිප් කරගන්න පුළුවන් ඒවද බලන්නේ? ඔම කියන්නේ කිව්වනේ අද මේ ඒව බැරි උන් ගන්න නැද්ද මම නෑ මං ගන්න යනවා ඒක මට ඒක ටයිප් කරගන්න බෑ අගුලක්. හරි මේ ඇප්ලිකේෂන් එක පොඩ්ඩක් දිගයි ඒක යූසර් කෙනෙක් දාන්න ඕනේ එච්චරයි. ඒක අර වීඩියෝ කෑල්ල නැතුව මාත් ඉතිරි ටික නම් කරලා වීඩියෝ එක තමයි අවුල් තියෙන්නේ. වීඩියෝ එකට ඉතින් අපි දැන් ඩිපාර්ට්මන්ට් එකේ ඉතින් මොකක් හරි බොරුවට මොකක් හරි රෙකෝඩ් කරලා තමයි කවුරුත් හැකරක් ගන්න. ආයෙසරට එහෙනම් try කරන්න ඕනේ. දාලා නැහැ ළඟදී ආයේ. ආයේ මෙම ඇප්ලිකේෂන් දාන්න පුළුවන් ඕන කෙනෙක්ට ඕන කාලෙක. තෝරගන්න ටයිම් ලිමිට් එකක් තියෙනවා කියන්නේ. සැප්තැම්බර් වලට දැම්මොත් ආයේ ජනවාරියට වගේ තෝරගන්නේ. ගිය සැරේ ඒ වගේ නේ බං දැම්මේ. ඕ මම දාලා තිබ්බේ අප්‍රේල් වල සැප්තැම්බර් වගේ මම තෝරගෙන තිබ්බා. මේ සැරේ try එකක් දාලා බලන්න. හරි ශමල් කරා. එල කරමු හලෝ හරි ඇසෝසියේටිව් මොඩල් කියන්නේ මෙන්න මේකනේ y සමානයි ax sorry a plus bx කියලා ගන්න සමීකරණය කොහොමද තියෙන්නේ මේක තියෙන්නේ a plus bx කියලානේ හරි දොඹේ මචං මේක රෙකෝඩ් වෙනවද ළමෙක් අහලා තියෙනවා ඔව් බං රෙකෝඩ් වෙනවා. හරි එල
තවද රෙකෝඩ් වෙනවද කිය? මේ යාළුවෙක් යාළුවෙක් නේ. හා ඔව් PS ඩයල් එකද? ඔව් PS ඩයල් එක. හරි තමයි. රාහුල් පටන් ගන්න එපා. අදින්නම් පටන් ගන්න එපා මොකද? y සමානයි a ධන bx. මේක තේරෙනවනේ මේ සාමාන්‍ය සමීකරණයනේ. මේකේ මේ දැන් ඕක නෙමෙයි ප්‍රශ්නේ. දැන් මෙතන ඕගලන්ට පේනවනේ අපි y සමානයි a ධන bx කියලා මේ ප්‍රස්ථාරය අරගෙන ඇඳොත් එහෙම මෙන්න මේ වගේ ලක්ෂණ අපිට හම්බ වෙනවනේ. ඒ කියන්නේ අර අපේ කණ්ඩාංක අපේ ප්‍රස්ථාරයේ n නැති ලක්ෂණ සෙට් එකක් එනවනේ. හරි. අපි මේ ලක්ෂයන් දැන් අපි හිතමුකෝ මේ y අක්ෂයේ තියෙන values ඔක්කොම මම කියන්නම්කෝ y කියලා. හරි. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය අපි මේව සමීකරණ ඩෙවලොප් කරලා අපි b හොයාගෙන a හොයාගෙන x අගයන් වලට ලියන් ගියොත් එම මේ ප්‍රස්ථාරය එන්නේ ඔහොම. හරි. හැබැයි අපි ඇත්ත y values මේ තියෙන්නේ මම රවුන්ඩ් කරලා තියෙන්නේ. ඇත්ත y values එක plot කරොත් එහෙම අපිට එන්නේ මේ වගේ දෙයක්. දැන් මේක දිහා බලපුවාම මේක forecasting model එකක් කියලා ඔයගලන්ට තේරෙනවා. ප්‍රණියා මුතේ බොන්න ගියද ඒ පාර? නෑ ඉන්නවා මම මේ කල්පනා කරනවා මචං. හරි. මට කියපන් උඹට මේක බලපුවම මේකේ forecasting part එකක් පේනවද? එහෙම අනේ මන් නෑ වගේ. ඒකනේ මෙහෙමයි මචං. මේකේ forecasting part එක මෙන්න මේකයි. අපි දැන් සමීකරණ ඩෙවලොප් කරනවානේ. y සමානයි a ධන bx. හරි. සමීකරණ ඩෙවලොප් කරද්දී අපි මෙන්න මේ y intercept එකයි gradient එකයි අපි හොයා ගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි මෙතන තියෙන හැම x value එකටම කියන්නේ අපි තුමු 1 2 3 4 5 6 කියන x values වලට අපි y values plot කරන් යනවා. මේ සමීකරණ ගහපුවම අපිට ඔන්නෝම ප්‍රස්ථාරයක් එනවා. හැබැයි අපි data set එකේ අපේ ඇත්ත values plot කරපුවාම ඒව තමයි මම රවුන්ඩ් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මම මේ රේඛාව උඩ තියෙන්නේ ඔක්කොම අපි ඔය මොඩල් එකට x අගය දාලා ගන්න values. හරි. ඒක තේරුම් ගන්න හරියටම. මේ රේඛාව උඩ තියෙන මේ තිත් ඔක්කොම තියෙන්නේ අපි මේ මොඩල් එකට දාලා plot කරපුවාම එන values ටික. හරි. මෙන්න මේ x අගයන් වලට a සහ b අරගෙන අපි y අගයන් ටික හේපුවාම එහෙම තමයි මේ ප්‍රස්ථාරය එන්නේ. ඊට පස්සේ දැන් අපි මේකේ ඇත්ත y values ටික මෙන්න මේ විදිහට මාක් කරපුවාම 1 2 3 මෙන්න මේ රේඛාව උඩ එනවා. හරි. මේ රේඛාව උඩ ඒ රේඛාවේ අදාළ අගයන් වල සම්පාත වෙලා එනවා. සමහර අගයන් ඔයගලන්ට පේනවා මෙන්න මේ රේඛාවෙන් පිට ඇවිල්ලා තියෙනවා. ඒතර මේ ඇත්ත values හරියටම රේඛාව උඩ එන්නේ නැහැ. ඒතර ඕගලන්ට පේනවනේ මෙන්න මේ රේඛාව තමයි අපේ ප්‍රෙඩික්ෂන් එක. තේරුණානේ? මෙන්න මේ මම රවුන්ඩ් කරලා තියෙන්නේ මේ තමයි අපේ ඇක්චුවල් values. ඔන්න ඕක තේරුම් ගන්න ඕන. ප්‍රෙඩික්ෂන් එකයි ඇක්චුවල් values එකයි. ප්‍රෙඩික්ෂන් කියන්නේ අපි මේ අන්න රේඛාව, ඇක්චුවල් values කියන්නේ මම මේ රවුන්ඩ් කරලා තියෙන values. ඕක තමයි මෙතන forecasting model එක වෙන්නේ. ඒක හරියටම තේරුම් ගන්න ඕන. ඒක මැඩම් එදා කියලා දුන්නේ නැහැ හරියට. ඒ කියන්නේ මෙතන forecasting part එක මොකද්ද? actual part එක මොකද්ද කියලා. මෙතන actual part එක මෙන්න මේ data points. මේ data set එකේ points ටික mark කරපුවාම ඒක තමයි මම රවුන්ඩ් කරලා තියෙන්නේ. මෙතන prediction එක නැත්නම් forecasting part එක තමයි මෙන්න මේ රේඛාව. හරි? ඒක තේරුණාද කට්ටියට? ප්‍රණියා? හරි මම තේරුණා. හරි. එතකොට දැන් ඕගලන්ට පේනවා නේද මෙතන රේඛාව උඩ තියෙන්නේ අපේ ප්‍රෙඩික්ෂන් එක නැත්නම් අපේ ෆෝකාස්ට් එක මේ එළියේ රවුන්ඩ් කරලා තියෙන්නේ අපේ ඇක්චුවල් වැලියුස් එක. දැන් මම ප්‍රශ්නයක් අහුවොත් මෙතන ඕගලන්ට පේනවානේ අපේ ප්‍රෙඩික්ෂන් එකේ ඇක්චුවල් වැලියුස් වල වෙනසක් තියෙනවා නේ? ඩිෆරන්ස් එකක් තියෙනවනේ මෙතන. ඒ ඩිෆරන්ස් එක අපි කියනවා එරර් කියලා. අර කලින් අපි පෙන්නුවේ. ඒ කියන්නේ actual value එකයි අපි ගත්ත values වල අපේ prediction values වලයි forecast values වල වෙනස අපි කියනවා අපේ error එක කියලා. හරි අපේ error එක කියලා.
දැන් මෙතනදී මේ error එක අපි පුළුවන් තරම් අඩු කරගන්න එපා නේ. මේ error එක අපි පුළුවන් තරම් අඩු කරගන්න ඕන. reduce. මේ error එක පුළුවන් තරම් අඩු කරගන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ prediction model එක මම මෙහෙම කියන්නම්. අතට සෑහෙන තේරෙයි. මේක ටිකක් අහගෙන ඉන්න ඔයගොල්ලෝ මේ මොනවා හරි මේ අර IT වල machine learning ඒ වගේ පැත්තක් අල්ලගෙන ඉන්නවනම් මේ idea එක සෑහෙන තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේක. මෙහෙම ඉදන්නකො. අපේ ප්‍රස්තාරයක් තියෙනවා මෙන්න මෙහෙම. හරි. තියෙනවා මේ තියෙන අපේ data points ටික. හරි. දැන් මම මෙන්න මේක හරහා මෙහෙම රේඛාවක් ඇඳින්න පුළුවන් මට. ඔයගලන්ට පේනවා මේ රේඛාවේදී මට අහුවෙලා තියෙන්නේ data points දෙකයි. හරි. මේ පළවෙනි රේඛාව මම මාක් කරන number 1 කියලා. පළවෙනි රේඛාවේදී points දෙකයි අහුවෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්ත data points තමයි මම මේ ටිප් වලින් දාලා තියෙන්නේ. මේ තමයි ඇත්ත actual data points. කියන්නේ අපේ data set එකේ තියෙන ඇත්ත data points තමයි මෙන්න මේ මම මේ plot කරලා තියෙන්නේ. හරි. එතකොට මේ data points වල හරහා කැපිලා යන්න අපේ ප්‍රස්තාරේ නේ. ඒක කැපිලා යන්නේ මම මේ ඇඳ පළවෙනි ප්‍රස්තාරේ හැටියට. මේ පළවෙනි ප්‍රස්තාරේ හැටියට කැපිලා යන්නේ points දෙකයි. මට ඕන නම් තව ප්‍රස්තාරයක් අඳින්න පුළුවන් මෙන්න මෙහෙම. එහෙම ගියොත් කැපිලා යන්නේ points 3යි මේ ඔක්කොම කැපිලා යන්නේ නැහැ. දැන් මට තව එකක් අඳින්න පුළුවන් මෙන්න මෙහෙම. ඒක වුණොත් මේක කැපිලා යනවා මේක ළඟින් යනවා එච්චරයි. ඒක ඕගොල්ලන්ට පේනවා මට මේ විදිහට එක එක අනුක්‍රමණයන් එක එක b values වලට එක එක b values වලටයි එක එක intercepts ඒ කියන්නේ a values වලටයි මට අඳින්න පුළුවන් එක එක වර්ගයේ ප්‍රස්තාර. දැන් මම ප්‍රශ්නයක් අහනවා මම හොඳම ප්‍රස්තාරේ තෝරගන්නේ කොහොමද? කවුරු කියන්න බලන්නද? gradient එක අඩු වෙනවා. gradient එක අඩුමකද නැත්නම් data point වලට කිට්ටුවෙම යන එකද? data points වලට කිට්ටුවෙම යන එක. අපිට ඕන මාසම් මම අර කලින් කිව්වේ අර error එක අඩු කරගන්න. ඒ කියන්නේ අපේ y actual values උයි y predicted values උයි අතර වෙනස පුළුවන් තරම් අපි අඩු කරන්න ඕන. මැද්දෙන් යන එක නෙමෙයි ගානට. මැද්දෙන් යන එක මෙහෙමයි. මැද්දෙන් කියන්නේ දැන් මැද්දෙන් මෙතන ඔබට මැද්දක් හොයන්න බෑනේ. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ. මෙන්න මම මේ පළවෙනි ක්‍රොස් කරගෙන යන එක වගේ. අන්න වැඩිම data cross කරගෙන යන එකේදී මසන් අනිවාර්යෙන් errors ගන්න අඩු වෙනවා. වැඩිම data ගන්න cross වෙනවා කියන්නේ y සමානයි y කියන එකනේ. y නෙමෙයි y වැඩිම data point ගන්න cross වෙනවා කියන්නේ y a සමානයි y f වෙන එක නේද? මේ දෙම්ෙන් එක තේරුණාද? ඔව් ආසන්න වශයෙන් සමාන වෙනවා. සමාන වෙනවා. ඒකම සමාන වෙනවා කියන්නේ කෙලින්ම error එක බිඳුවයිනේ. ඒ කියන්නේ අඩුම අවස්ථාව කියන බිඳුවනේ. හරි. එතකොට අපිට කියන්න පුළුවන් එක්ක මේ data points වැඩි ප්‍රමාණයක් කැපිලා යන එක. නැත්නම් data points ආසන්නයෙන් යන එක කියලා. හරි. ඔන්න ඔය idea එක ඔළුවේ තියාගෙන අපිට පුළුවන් සමීකරණයක් හදන්න. වෙන්නන්න. ඕක බං අර මේ ෆිසික්ස් වල අර හොඳම තත්ත්වයක් තව ඒක නේද? ඔව් ඒක එහෙම එකක් තමයි. කවුද කිව්වේ? කවුද කිව්වේ? big data big data ප්‍රනීත් අකිල අපෝ රණ ගන්න මේ නිපුණයාට මොකක්ද වෙලා දෙන්නේ? උගේ ආරංචියක් නැහැ. උඹලට අතවර කරා කියලා ආරංචි. අන්දන්නේ නැහැ ඌ හොයා ගන්නවත් නැහැ. ඒගොල්ලෝ නිපුණයා කිව්වේ? කුරුවෙට නිපුණ අඩෝ ඒක තමයි ඌ අර ෆොටෝ එකේ හිටියා එච්චරයි. අකිලව දකින්න නැහැ කියලා කලකිරලා ඕල්ල. කලකිරලා නේද? මේ FB එකට ෆොටෝ අප්ලෝඩ් කරනවා නේද මේක? ෆොටෝ අප්ලෝඩ් කරනවා අයින් කරනවා. ඇයි මම අර පොලිසියෙන් අල්ලන්නා කියලානේ. ඒ නිසා මොයි. ඌ දාලා ක්ලික් කරනවා මට. අම්මෝ.
හරි අපි ශමල් ලොබය මේ සිලෙට් කල්ල මකන සින්න එකත්තිය එක කෙනෙම රෙක්ටෑගල එක දාලා ඇතුල දාපම් රෙක්ටෑන්ගල ගත්තම පුළුවන්දික පාර ඔවුනේ ආවුනේ සන්තෝසයි දැන් අපි මේක මෙහෙම බලමුකෝ දැන් අපි සමීකරණයක් ගත්තා මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම හරි ඒතර මේ තියෙන්නේ අපේ data points හරි ඒතර ඔයගලන්ට පේනවා සමහර data points අපේ රේඛාව උඩ එන්නේ අපි ඒවට කියනවා අපේ error එක කියලා හරි ඒතර අපේ මේක මොකද්ද error එක පුළුවන් තරම් අඩු කරගන්න error එක කියන්නේ y actual values minus y forecasted values දැන් අපිට මෙහෙම ලියා ගන්න පුළුවන් ya minus මෙතන මේ yf කියන්නේ මොකද්ද සමීකරණ මොකක්ද යාගේ a ධන bx නේද මේක අපිට එහෙම ලියන්න පුළුවන් නේ හරි ඒතර මේ තියෙන්නේ yf වල සමීකරණය a ධන bx දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා මෙතන දැන් ඕගලන්ට පේනවානේ සමහර අවස්ථාවල data point එක තියෙන්නේ අපේ prediction එකට වඩා උඩින්. يعني prediction එකට වඩා data point එකේ value එක වැඩි. සමහර වෙලාවලට මෙන්න මේ අවස්ථාවල පේනවනේ මේ මෙතනදී prediction එකට වඩා data point prediction එක වැඩි data point එකට වඩා. හරි. එතකොට ඕගලන්ට පේනවා මෙන්න මේ සමීකරණේ හැටියට ya ට වඩා ya වැඩි වුණොත් a ධන bx ට ඒ උත්තරේ ධන. හරි. ya අඩු වුණොත් a ධන bx ට වඩා ඒ උත්තරේ අපි කියනවා ඍණ කියලා. එතකොට ඔයගලන්ට පේනවා මේක මම මෙන්න මේ සමීකරණය මෙහෙම තියාගත්තොත් හරි මේක මෙහෙම තියාගත්තොත් ඍණයි ධනයි කැපිලා යන්නත් පුළුවන් හරි ඍණ උත්තරයක් එන්නත් පුළුවන් ඒක ප්‍රශ්නයක් නේ මේක මෙතන තේරෙනවානේ මේ data points තියෙන පැත්ත අපිට හිතා ගන්න බෑ. මේ data points අපිට එන්නේ ඇත්ත ලෝකයෙන්. ඒතර අපිට ඇත්ත ලෝකේ පාලනය කරන්න බෑනේ. පාලනය කරන්න බැරි නිසා අපිට සමහර වෙලාවට මෙහෙම අවස්ථාවක් වෙන සමහරට මෙහෙම අවස්ථාවක් වෙනවා. ඒ අවස්ථාවවලදී මේ අවස්ථාව ගත්තම සමහර වෙලාවට ඍණ ධනයි කැපිලා ගිහිල්ලා බිඳුව වෙන්න පුළුවන්. නැත්තම් ඍණ වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ප්‍රශ්නේ විසඳන්න අපිට මේ සමීකරණයට මොකද්ද කරන්න පුළුවන්? කකෝකෝ බලන්න මැත්ස් කට්ටිය රාහුල් චමත්ක ප්‍රනීත් මහපාංග දැම්මේ නේද ඇබ්සලූට් එකක් දැක්කේ ඇබ්සලූට් එකක් දැක්කේ තාම මොකක් ක්‍රමයක් තියෙනවද රාහුල් no idea කල්පනා කරපන් මේක බලලා කරා මට මැත්ස් වලට මේ ආයි කියන්න පොඩ්ඩක් හරි මේකේ මචං මං කියවනේ මේ data point එකයි උඹට පේනවනේ මෙන්න මෙතන පොඩ්ඩක් මෙන්න මෙතන මේ prediction කියන එකයි මේ point A point B හරි point A එකේ උඹට පේනවා prediction එකට වඩා data point එකේ අගේ value වැඩි ඒක උඹට පේනවද තාටි හරි point B එකේ මෙන්න මෙතන ඔයාලට පේනවා prediction එකට වඩා prediction එක වැඩි data point එකට වඩා හරි එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන ya කියන්නේ සත්‍යයගේ වඩා data point එකේ අඩු වෙන අවස්ථා එනවා එහෙම වුණොත් එහෙම error එක ධන හරි අනිත් එකේදී ya කියන එකට වඩා මෙන්න මේක data point එක වැඩි වුණොත් error එක ඍණ හරි ඒතර මම මොකද්ද කිව්වේ error එක අපි අඩු කරගන්න එපා අපි ලිව්වේ මොකද්ද ya - yf
එතකොට මේකෙදි අර ඍණයි ධනයි අරව මේවා එකතු වෙලා මේ ඍණයි ධනයි කැපිලා ගිහිල්ලා මේක බිඳුවක් වෙන්න පුළුවන්. නැත්තම් ධන වලට වඩා ඍණ වැඩි වෙලා ඍණ උත්තරයක් එන්නත් පුළුවන්. ඍණ උත්තරයක් ආවොත් අපිට මේ හරියට ප්‍රස්තාරයක් හිතා ගන්න බෑනේ. මේ ප්‍රස්තාරය මේ පැත්තට යනවානේ. හරි. ඒ නිසා මම අහන්නේ මේ ඍණ ධන ප්‍රශ්නේ. කියන්නේ data point එකේ අගය මෙයාට වඩා වැඩි වෙන එකයි data point එක අගය මෙයාට වඩා අඩු වෙන එකයි කියන එක වළක්ව ගන්න අපිට මොකද්ද කරන්න පුළුවන්? දෙක කතාවක් කිව්වා විඳුවා මේකේ මාපාංක අපිට ගන්න පුළුවන්. කියන්නේ absolute value එක. එහෙම කළා අපිට මාපාංකය ගන්න පුළුවන්. හරි. මාපාංකි ගන්නවට අමතරව ඒක හරි. මාපාංකි ගත්ත හැකි. මාපාංකි ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. මාපාංකි ගන්නවා වෙනුවට තා මොකක් හරි දෙයක් කරන්න පුළුවන්ද අපිට? මේ හෙලෝ චමක්ක හායි මේ අරක දැම්පන් දැන් මේ ප්‍රෙඩික් කරපු ලයින් එකට පල්ලෙහෙන් තියෙන ඇක්චුවල් පොයින්ට්ස් ගනිද්දී ඒවා ඍණ ලකුණක් එක්ක ගත්තොත් හරි නේද? එතකොට හැමතිස්සෙම එන්නේ ධනාගයක්. ඍණාගයක් වෙන්නේ නැහැ. මොකද්ද? ඕ කෑවද මන් අනිත් පැත්තට කිව්වේ. දැන් මේ එරේක ගන්නේ y ඍණ yf නේ. ඔව්. එතකොට දැන් yf ට වඩා පල්ලෙහෙන් තියෙනවානේ මේ ඇක්චුවල් පොයින්ට්ස්. ඔව්. ඒ වගේ පොයින්ට් එකකදී නේ ඕක ඍණ වෙන්නේ. yf ට වඩා ya පල්ලෙහෙන් තියෙති. ඔව් හරි. එතකොට ඒ දැන් ඍණාගයක් ආවොත් ප්‍රශ්නයක් තියෙන්නේ. ඔව්. ඒ වගේ වෙලාවන් වලදී ya කියන අගේ ඍණ වලින් වැඩි කරලා අපි මේ සම්පූර්ණ රේඛ ගත්තොත් ධනාගයක් නේද දෙන්නේ හැමතිස්සෙම. ඔව් මෙහෙම ගමුකෝ. එතකොට සමස්තය කියපු විදිහට නෑ මං කියන්නේ සමීකරණ කරන්න පුළුවන් දෙයක්. එක එක අවස්ථාවලට නෙමෙයි. ඒ කියන්නේ දැන් ඔබ කියන්නේ එක එක අවස්ථාව හලෝ කවුද මේ? මෙම කියපන්. ඕක දැන් ධනව ඍණ කියලා ගන්නවනේ. නෑ මොකක්ද රිනෝඩ් කරන්නේ? රේඛ ඔව් අස්සෝ මයිනස් කියලා එකට දානවනේ සමීකරණ. නෑ මේ ඒ මචං ඒ වෙන මොඩල් එකක්. මේ මොඩල් එකේදී ප්ලස් ඕ මයිනස් කියලා දාන්නේ නැහැ. ඒ කියන්නේ මේක මෙහෙමයි. අංකනේ මේ මොඩල් එක යන්නේ කොහොමද? මේ මොඩල් එක අර කිව්වාගේ best fit line එකක් නේ අපි ගන්නෙ. හරි. එතකොට මේ best fit line එක ගද්දී එයාට ගැලපෙන line එක අපිට හොයන්න ඕනවා. අපි හොයන්නේ හොඳම y සමානයි a ධන bx සමීකරණය. හරි. එතකොට දැන් චමක්කයා කිව්වේ මොකද්ද? මේක ඍණෙන් වැඩි කරා නම් හරි නේද මචං ya කියන එක. එතකොට මෙහෙමනේ එන්නේ. මේ තමක් ඔබ මේක අදහස් කරේනේ. මෙහෙමයි. ඒ කියන්නේ දැන් හැමතිස්සෙම නෙවෙයි. අර ඍණාගයක් එන අවස්ථා තියෙනවානේ. y ට. ඒ වගේ වෙලාවල සම්පූර්ණ රේඛයගේ ඍණ වෙන්නේ. ඔව්. ඒ කියන්නේ ඒ වෙලාවට විතරක් y යගේ ඍණ වලින් වැඩි කරලා ගත්තා නම් හරියන්නේ නැද්ද? හරි කියලා ඔබ කියන්නේ. එතන උඹට හිතෙන්නේ නැද්ද ඒක අවුල් කියලා? ඒතර උඹ හැම ඍණාගයක්ම එනවා ආවොත් විතරක් මෙහිම වැඩි කරනවා. ඒතර උඹ සමීකරණ පුත් කරලා නැහැනේ. ඒ සමීකරණයෙන් ඒ අවස්ථාව හැන්ඩල් කරන්න යූස් කරලා නැහැනේ. ඔව් හරි. ඔව් ඒක සමීකරණයටම නෑ කියන්නේ වෙලාවෙන් වෙලාවට විතරයි. සමල ඕක වර්ග කරන්න හදන්නේ. ආන්න හරි. උඹට සෙට් වුණා. ඒ කියන්නේ මේක මසා වර්ග කරා නම් හරි නේද? ඇයි? ධනේ වර්ගය ධන, ඍණේ වර්ගය ඍණ. තේරුණා නේද? එතකොට මේක මසන් වර්ග කරා නම් අපේ ප්‍රශ්නේ විසඳෙනවා. එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන්. ඒක අනිත් හැමෝටම තේරෙනව නේද? අපිට මෙහෙම කරන්න පුළුවන් නේ. ye minus a plus ye නෙමෙයි ya a plus bx t වර්ගය ගත්තොත් මෙයාව අපිට මේක මෙතන උත්තරේ ධන වුණත් ඍණ වුණත් ප්‍රශ්නයක් නැහැ. අපිට අවසාන උත්තරේ ධන. තේරුණානේ? හරි. මම දැන් එතනින් ඉඳන් පටන් ගන්නම් අර එර එකත් එක්ක එන විදිහ. මම කියන්නේ එර එක අඩු වෙන්න ඕන කියලා. එර එක අඩු වෙන්න ඕන කිව්වම මම කිව්වා එර එක කියන්නේ මෙන්න මේක. ya minus yf ya minus a ධන bx මේක අපි වර්ගයක් කරා. හරි.
එතකොට මේ තියෙන්නේ එක data point එක error එකක් නේ. ඒ කියන්නේ එක data point එක ඇත්ත value එක, එක data point එක forecasted value එක. forecasted actual. එතකොට අපි data point set එකේම නැත්නම් අපේ සමස්ත සමීකරණ ප්‍රස්ථාරව ගන්නවා අපි ගන්න මොකද එකතුව. මෙතන sigma. හරි. එතකොට අපේ සමස්ත සමීකරණ අපි error එක ගන්නවා නම් අපි ගන්න මෙන්න මෙහෙම. හරි. අපි ගන්න ඔන්න ඕක. දැන් මම මෙතන කිව්වා මම මෙතන කිව්වා අපි මේ error එක පුළුවන් තරම් අඩු කරන්න ඕන කියලා. මිනිමයිස් කරන්න ඕන කියලා. ඒ කියන්නේ මෙන්න මේ සමීකරණයේ අවමයක් අපි හොයන්න ඕන. ඒක කරන්නේ කොහොමද? මැත්ස් ජනතාව රාහුල් බොමල්ල ගන්න ඕන. වර්ගමූල ගත්තා හරිනේ. නෑ ඒක නෙමෙයි. ඒ කියන්නේ වර්ගමූලය අරගෙන නෙමෙයි. මම කියන්නේ මේකේ අවමය ගන්නවා මචං. මේ සමීකරණය මම මෙතන error කියලා. මෙන්න මේ error කියන සමීකරණයේ අවමය ගන්න මම කොහොමද ගන්නෙ? රාහුල් සමීකරණයේ අවමය ගන්න කොහොමද? මම බය වුණා නේද? බයද කරේ. අර ඔබේ මැස් කරපු යාළුවෝ කියන්නේ කොහොමද චමත්ක? සමීකරණයක අවමය කරන්නේ කොහොමද? මාත් මැත්ස් මම කරේ මේ කො සමීකරණයක අවමය කරන්නේ උස්සලද කැම්පස් ආවේ කියපල්ලා ඔක්කොම කලින් ආ මොන මැස්ද MIT ද උස්සලද ආවේ අවමය ගන්න දන්නේ නැහැ කියන්නේ කකුල උත්තලා පොඩ්ඩට අයිසෙක් මේ අනිල් අඩු ආයිසෙක් ඉන්නවා මට මට දෙන්නට සංගල් දෙලාට අනිල් කියා කියන්නේ මසක් පට්ට වැද්දෙක් හරිද අයිසෙක් කයිලා තුමාන දෙකයි හරි ආතරටම එකයි සමහර ඌ අයිසෙක්ස්ගේ බෑර වැඩ කරනවානේ අම්මට අයිසෙක්ස්ගේ ඕයි ගෑන්ලමයි ඉන්නවා මේකේ ඉන්නවා අයිසෙක් කියන්නේ කොහොමද සොසයිටි එක කොහොමද මොකද මේ කරන්නේ හරි බං අර මොකද මේ පයත් වෙලා තියෙන්නේ ඔබ කියන්නේ ගානක්වත් නැහැ චමත්කයට තමයි මොකක්ද ගෑල්ලමට ගානක්වත් නැහැ උඹට තමයි දැම්මේ අඩ මේ අරකේ අවමය ගනිද්දී මේ පයි හරි එක් හරි බිඳුව කරලා නේද යන්නේ ඒ වගේ ගම මාරු කරා මාරු කරපුවයි මේ අවකලනය කරපන්නේ අන්න හරි අවකලනය කරපන් අවකලනය කරත්තරින් අවකලනය කරලා ගත්තම හරි මේක මේ අවකලනය කරලා තුන් පාරක් මේ ආයි අනුකලනය කරන්න ඕනේ මොකක් දෙපාරක් අනුකලනය කරලා ආයි තුන් පාරක් අවකලනය කරන්න ඕනේ ඒ ආතල් දෙකක් මේ ගන්නේ ඇබ්සලියුට්ලි ට්‍රැක් එතකොට ටිප් එකම නෙන්නේ නිකන් කිව්වයකෝ තම පොඩ්ඩට සමහර ඔලු ගියා අපේ එකයි මේ හරි එතකොට අපි අවකලනය ගත්තාම මෙන්න මේක එනවා අපිට එනවා සිග්මා y a සමානයි na ධන b සිග්මා t කියලා හරි ඒකත් වෙනවා ඊට අමතරව මෙන්න මෙහෙම වැලියු එකකුත් වෙනවා සිග්මා y a t සමානයි a සිග්මා t ධන b සිග්මා t අනිත් පැත්තට කියන්නේ b සිග්මා t වර්ගය කියලා. ඒක දැන් හිතන්න එපා කොහොමද ආවේ ඒක මේ නිකන් ඉන්න වෙලාවක මේක නම් අහන්නේ එක්සෑම් එකට කවදාවත් මම මේ කිව්වේ මේක අඩු කරලා ඒ කියන්නේ අවම error එක හොයන්න සමීකරණ මෙතනින් ගන්න පුළුවන් අපිට. forecasting model එක. හරි.
එතකොට කවදාවත් මැඩම් මෙච්චර දෙයක් අහන්නේ නැහැ එක්සෑම් එකේ. මම කියන්නේ මේ දක්වා අපි මෙන්න මෙතන මේ error එකේ වර්ගය වෙනකන්ම අපෙන් අහන්න පුළුවන්. error එකේ මෙහෙම ප්‍රශ්නයක් ආවොත් අපි ඒ ප්‍රශ්නේ ගන්නෙ කොහොමද? අපිට එක උත්තරයක් ලියන්න පුළුවන් මාපාංකය. ඔයදෝ කිව්වා වගේ absolute value එක. නැත්තම් මෙන්න මේ වගේ වර්ගය. මේ වර්ගය මම අර කලින් කිව්වනේ මේකේ අවමයක් ගන්න ඕන කියලා. අවමයක් ගද්දි අපිට සමීකරණ දෙකක් එනවා. එකක් තමයි මේක. අනිත් එක sigma ya t කියන්නේ නියතයක්. a sigma t ධන b sigma t වර්ගය. හරි. මේක හිතන්න යන්න එපා. මේක කාටරි මැනේජ්මන්ට් කරන සෙට් එකක් ඉන්නවා නම් මේක ඉස්සරහට ඕන වෙන හින්දා පොඩ Google කරලා බලන්න. partial derivative කියන්නේ මොකක්ද බං? derivative of associative model කියපුවම මේ සම්පූර්ණ ඔප්පු කිරීම ඉන්ටර්නෙට් එකේ තියෙනවා. හරි. එතකොට මේ දක්වා තේරෙනවද කට්ටියට? राहुल चमत्कार साइनलकर प्रणिया සමල් ප්‍රශ්නයක් තියෙනවා. क्या मचा දැන් අතන අපි මේ මාපාංගේ හරි වර්ග හරි කරන්නේ බිඳුව හරි ඍණ හරි එන කියන්න නවත්තන්නනේ. ඍණාගෙන් නවත්තනවා බිඳුව ඍණාගෙන් බිඳුව આવොත් ඔතින් අපේ මසන් බිඳුව හරි ඍණාගයන් හරි එන එක නවත්තන වර්ගයක් කරානේ අපි. වර්ගයක් කරලා මේ දැන් බිඳුව ආවට මසන් ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන අපි තුමු මෙයාගේ අන්තරෙන් බිඳුවක් ආවද බිඳුවේ වර්ගය බිඳුවයි. ඔව්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මේකේ අන්තරේ ඍණාගයක් ආවොත් නම් ප්‍රශ්නයක් වෙන්නේ. අපිට මං කිව්වා ඍණයි ධනයි කපලා යන්න පුළුවන් කියලා. ඍණයි ධනයි කපලා ගිහිල්ලා බිඳුව වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ අන්තිම error එක බලතව තමයි අන්තිම error එක ඍණ වෙන්න බෑ. හරි. හරිනේ? ඔව් හරි. මේ බං මේ කිවා. ඕකේ බං මේ ඔය වර්ග කරද්දි දැන් ඍණ එකන්න ධන වෙන වර්ග කරාම ඕකේ මේ error එක ලොකු වෙන්නේ නැද්ද බං විශාලත්වය? වැඩි වෙන්නේ නැද්ද වර්ග කරාම? නෑ ඒක තමයි error එක විශාලත්වයේ වර්ග කරපුවම වැඩි වෙන නිසා තමයි සාර්ධය අපි මෙහෙම කළා මේකේ අවමයක් හොයන්නේ. මේ සමීකරණ දැන් මම කිව්වා අවමයක් හොයනවා කියලා. තේරුණාද? හරි. එතන මේ අවමය හොයන කතාව ඕනේ අනුකලන කලනේ අපෙන් අහන්නේ නෑනේ. මං කියන තේරුම් ගන්න අවමය හොයන්න පුළුවන් යූස් කරලා. හරි. එතකොට අපේ ස්ලයිඩ් සෙට් එකේ මේක මැඩම් ලොකුවට කරේ නෑ. අපි දැන් ඒක කරලා අපි තේරුම් ගත්තා මේ මොඩල් එක වැඩ කරන්නේ කොහොමද? මේ මොඩල් එකකින් ප්‍රෙඩික්ෂන්ස් කරන්නේ කොහොමද? මේ මොඩල් එකේ ප්‍රෙඩික්ෂන් එක මොකද්ද? ඇක්චුවල් එක මොකද්ද කියලා. හරි. ඊට පස්සේ forecast accuracy කියපුවම මෙතන තියෙනවා error එක actual value and forecasted value. අපි දැන් මේ සෑහන් සාකච්ඡා කරානේ error එක කියන්නේ මොකද්ද? actual value එක මොකද්ද? forecast value එක මොකද්ද කියලා. හරි. ඊට පස්සේ තියෙනවා එකක් forecasting accuracy. අපි ඒක පොඩ්ඩක් බලමුකෝ. එකක් තමයි දැන් mean absolute deviation. mean absolute deviation කියන්නේ අපි actual value එකයි සත්‍යයේ අපේ forecasted අගේ අඩු කරලා අන්න ඒකේ මාපාංකය අරගෙන ඒ මාපාංක වල එකතුව බෙදනවා ඒ data set ගන්න. හරි. මම සමීකරණ ලියුවොත් එහෙම අපේ mean absolute deviation actual value minus forecasted value, the absolute value of that divided by the number of data points. හරි. එතන අපිට මේකෙන් හොයන්න පුළුවන් mean absolute deviation එක. ඒ කියන්නේ error එක මයින් අපි පාවිච්චි කරන එක්තරා ක්‍රමයක් ඒක. හරි. ඊට පස්සේ අපිට පාවිච්චි කරන්න පුළුවන් mean square error. ඒ කියන්නේ actual value minus forecasted value ඒකේ වර්ගය බෙදීම data point ගන්න. හරි. ඊට පස්සේ අපිට use කරන්න පුළුවන් mean absolute percentile error නැත්නම් percent error. ඒ කියන්නේ අර මොකද්ද මේ මෙන්න මේකේ කරේ mean absolute deviation කියලා. අන්න ඒකේ actual value එකෙන් බෙදලා ඒක වැඩි කරලා 100ට අපිට හොයන්න පුළුවන් error එක. ඒකට අපිට එන percentage එක විදිහට. හරි. ඒතර මේක තේරෙනවා මේක අවුලක් නෑ නේ. හරි. අපි ඊට පස්සේ මේකත් අවුලක් නෑ. මේකෙත් අපිට මෙන්න මේ සමීකරණ පාවිච්චි කරලා
මෙන්න මේ වගුව අපිට පුරවන්න තියෙනවා. හරි. ඒතර ඔයගලන්ට පේනවා මෙන්න මේක මම කියන්නම්. ඒ කියන්නේ accuracy and error කියන එකේ සම්බන්ධය මම ඒක දාලා තිබ්බනේ. ඊට පස්සේ මේවා නම් මම දන්නේ නැහැ. forecasting tools අරම යන no idea. මේ ටික කියන්න. එතකොට accuracy and error ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. accuracy error plus accuracy always equals 100%. හරි. මෙන්න මේ සමීකරණෙත් මැඩම්ස් අපිට කිව්වේ නෑ. accuracy plus error equals 100% කියලා ස්ලයිඩ් එකේ දීලා නැහැ. ඒ කියන්නේ මෙන්න මේක යූස් කරද්දී mean absolute percentile error කියන එක යූස් කරද්දී mean absolute percent error කියන එක අපි යූස් කරද්දී accuracy and error කියන එකතුව 100ක් වෙන්න ඕන. හරි. එතකොට අපි මෙන්න මේ ක්‍රමයේ යූස් කළා අපි error එක ආව කියනකො අපිට 150ක්. එහෙනම් අපේ accuracy කීයද? 150ක් වෙන්න ඕන. අපිට ආව කියනකො error එක 70ක්. එහෙනම් අපේ accuracy එක 130යි. අපිට error එක ආව කියනකො 200ක්. එහෙනම් අපේ මේ accuracy කීයද? කවුරුද කියන්න බං? අකිලා අයුදයා පුතා තම පුතා කිව්වනේ අකිලා I'm here sir. yes මොකද්ද තිසල් ආටිකල හැස් මොකද්ද දන්සක්ද සර් නෙමෙයිකෝ මෑම් කිව්වා මෑම් කියපන් ආටි කොහෙද ගියේ ආයිස්ක්‍රීම් දන්සලක් බං මෙහෙ මුන්ට ට්‍රැක් කද්දවා උඩ මෙසේජ් ටිකක් කියවපන් උඩ ඉඳන් කියවගෙන හරි අම්මට උඩ අර ඒක පොඩ්ඩක් පස්සේ බලමු නෑ නෑ දැන් කියවපන් අකිල මට කියපන් දැන් මෙතන එරර් එක මෙසේජ් නෑ දැන් කියවපන් ඇව ලොකු මෙසේජ් නෑ දැන් කියවන්න පුළුවන් පොඩි ඒවා තියෙන්නේ එල අකිල මට කියපන් දැන් මෙතන accuracy එක 200ක් ආව sorry error එක 200ක් ආව 100ට 200ක් ආව අපේ accuracy එක කීයද -100 වැරදි. අන්න ඒක ඔලුවට දාගන්න ඕනේ. මෙතන 100%ක් කිව්වට -100% කියලා accuracy එකක් තියෙන්න බෑ. කියන්නේ negative accuracy කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ either you are accurate or not. හරි? එතකොට accurate කියන්නේ 100ට 100යි. ඒ කියන්නේ 100ට accurate නැත්නම් 100ට බිංදුවයි. හරි? එතකොට අපේ error එක මතන් 100ට 200ක් තිබ්බොත් අපේ accuracy එක 100ට බිංදුවයි. මම කලින් කිව්ව තමා මේක එකතුව මේ 100ක් වෙනවා නේද? එතකොට ප්‍රශ්නයක් එනවා. ඉතින් සම්මල මෙතන 200යි නම් මෙතන බිංදුවන එකතුව 200ක් නේද කියලා. ඔව්. ඒකට හේතුව මේ 100ට 100ක් මේක සමීකරණයක් නෙමෙයි. හරි? සමීකරණයක් නෙමෙයි. මේක නේ අයිඩියා එකක්. accuracy එකයි error එකේ එකතුව 100ට 100ක් වෙන්න ඕන. බැරි වෙලාවක් හරි දෙන්නගෙන් එක්කෙනෙක්. ඒ කියන්නේ accuracy එක 100ට වඩා ඉක්මුවොත් එහෙම අපි error එක බිංදුවක් කියලායි ගන්නෙ. හරි? ඒ වගේම අනිත් පැත්තට accuracy එක බිංදුවක් error එක 100% ඉක්මුවොත් අපි ගන්න accuracy එක බිංදුවයි කියන්නේ. අන්න ඒක ඔළුවේ තියාගන්න. එහෙම තමයි මෙන්න මේ වගුව ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ වගුවේ අර values අරන් calculate කරපුවා ඔයගලන්ට පේනවනේ මේ error එක 200ක් වුණාම accuracy එක බිංදුවයි. error එක 100ක් වුණාම accuracy එක බිංදුවයි. එතනින් පස්සේ ඔයගලන්ට පේනවා මේ අර එකතුව 100යි. එකතුව 100යි. ඒ නිසා අන්න ඒක ඔළුවේ තියාගන්න 100 ඉක්මුවොත් එහෙම අපි ගන්නේ එයා බිංදුවයි. ඍණාගයන් දාන්න යන්නේ නැහැ. හැබැයි 100ට වඩා අඩුයි නම් අපි ගන්න දෙන්න එකතුව 100ක් කියලා. හරිනේ? හරි ඔච්චර තමා තියෙන්නේ ඊට පස්සේ තියෙන්නේ sources of forecasting අර මේව ඔක්කොම තියෙන්නේ actual data wrong actual data ඒ වගේ දේවල් choosing forecast technique කියපුවා මේක නිකන් අර practical දෙයක් software tools spreadsheets ඒවා හරි එතකොට අපේ slide ටික ඉවරයි ඔච්චරයි අඩු මේ ඔය ටික ඉවර කරාද බං එතන ඔක්කොම ඉදා මචං මට මතක විදිහට ඉවර කරන් ගියානේ දොඹේ ඉන්නෝ
ඒක ඉවර කරන් ගියානේ මචං එදා ඔක්කොම ටික. මටත් මතක නෑ බං මේ ඉවර කරා වගේ ලාවට මතකයක් තියෙනවා. හැබැයි උඹ අර අවසානට දාපු ලයිට් ටික මේ මැඩම් පෙන්නුවද කියලා නම් මතකයක් නෑ බං. අඩෝ සිරාවට. ඒක තමයි වීට් පාවිච්චි කරන්න එපා කියන්නේ දොමේ. මේ නෑනේ අර ටූල්ස් එහෙම කරේ නෑ නේද? නෑනේ බහුල උත්තර කරේ නෑනේ. අර ඉතර කරේ නෑ. පටන් ගත්තෙත් නෑ. මේ ප්‍රශ්න මේක මචං උඩින් කරේ ඔවිලුවා. මේ ඇසෝසියේටිව් මොඩල් කියන්නේ උඩින් කරන් ගියේ. හරි. ඒක අර ටූල්ස් ගාවින්නේ නැවතුනේ බන්නේ. ඔබගෙන මෙතනින්ද මචං? මෙතනින්ද? උත්තර ඔය ආවේ නෑ නේද? උත්තර ආවේ නෑ. කොහෙන්ද මම නැවතුනේ මට මතක නෑ. හරියට. අර ගාන හදලා උඹත් එහෙම දැක්ක මතක නෑ බං. එනේ අර කම්පියුටර් එකේ ගන්න ටූල්ස් වගේක් තිබුණේ බං අන්න එතනින්. ඕ එච්චර දුරක් ගියේ නෑ. ඕවට ගියේ නෑනේ. ඒවට ගියේ නෑ. අර සමීකරණ වගේ තිබ්බා මෙයාට එක අර සැප් කියන එක කිව්වා බං. එතනින් එහා කරේ නැද්ද ඔය? සැප් කියන කිව්වද මෙතනද මේකද? මොනවා හරි වෙන ගන්නවද කරා. අර උඹ දන්නටි කියදී නැතව. ඒක නේ අන්තිම සයිඩ් එක. ඔව් ඒක තමයි අනිත් ස්ලයිඩ් එක. ඒක මචං යූස් කරන විදිය මේ මම දන්නෙත් නෑ මේ සොෆ්ට්වෙයාර් කෙනේ. මේ සේල්ස් ඒක කරේ නෑනේ. ඒ උඹට ෂුවර්ද නාලේ මේක කරා කියලා. ඒ කරේ නෑ බං. නිකන් මම කිව්වා විතරයි. හරි හරි. ඒක බලා ගන්න කිව්වේ නෑනේ. නෑ නෑ එහෙම මොකුත් කිව්වේ නෑ. නෑ නෑ. ආගන්න කියන්නේ දන්නේ දන්නේ මම දන්නේ. මොකද මේක කුමාරපොත්. මේ